මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි අද වෙසක් පුර 15ක පොහොය දිනය වසරකට වතාවක් බෞද්ධ ජනතාවට ඊටාම සතුටින් ඊටා ප්‍රියව සිහි කරන්න පුළුවන් කාරණයක් තමයි වෙසක් පොහොය දිනේට ඉපදෙන්නේ. වෙසක් පොහොය දිනේ තුල ඊටා ප්‍රීතියෙන් සමරන්න පුළුවන් සිදුවීම් මේ ලෝකේ සිද්ධ වුණා. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, සම්බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම කියන ඒ උතුම් කරුණු වෙසක් පොහොය දිනේදී සිද්ධ වුණේ. ඉතින් මේ උතුම් සිදුවීම් ලෝකවාසී බෞද්ධයින් පමණක් නෙවෙයි අන්‍යාගමිකින් පවා ඒ දිනේදී සතුටු වෙනවා. බෞද්ධයින් සතුටු වෙන දිහා බලලා පවා. ඒ නිසා ඔබ අද මේ දානය පූජා කිරීමෙන් වෙනදා දානය පූජා කරනට වඩා සතුටු වෙන්න පුළුවන්, ප්‍රබෝධය ඇති කරගන්න පුළුවන් පිනක් ඔබට ඉපදෙනවා. ඉතින් මේ විදිහට පිනක් උපදවගත් ඔබට වෙසක් දිනේදී බුදුරජාණන් වහන්සේ ගැන හිතලා, බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබුණ දේ ගැන හිතලා, ඒ බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබුණ දෙයින් අපට ලැබෙන ප්‍රතිලාභය ගැන හිතලා මේ ඉපදුණු පිනට වඩා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. අපි හැමෝම අහලා තියෙනවා කලාතුරකින් බුදුවර ලෝකයට පහළ වෙන්නේ කියලා. මේ ලෝකේ යම් දුර්ලභ වූ දේවල් තියෙනවා නම් මේ ලෝකේ යම් දුර්ලභ දේවල් අතර බුදුරජාණන් වහන්සේගේ පහළවීම තමයි පරම දුර්ලභ වූ දේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ පහළවීම තරම් දුර්ලභ වෙනත් කිසිවක් ලෝකේ නැහැ. එතරම්ම කලාතුරකින් තමයි බුදුර ලෝකයට පහළ වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම පිණිස විශාල කාලයක් පාරමී ධර්ම සම්පූර්ණ කළා. අපි අහලා තියෙනවා ඒ දීර්ඝ කාලය අපට හිතා ගන්නට මනලා දැනගන්න පුළුවන් කමක් නැහැ. එතරම්ම දීර්ඝයි ඒ කාලය. ඒ දීර්ඝ කාලයේ පුරාවටම සම්බුද්ධත්වයේ පිණිස විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වුණා මහා බෝසතාණන් වහන්සේට. ඒ කාලයේදී දන් දෙමින්, සිල් ආරක්ෂා කරගනිමින්, ඊළඟට ඉවසීම පුරුදු කරමින්, ප්‍රඥාව පුරුදු කරමින්, උපේක්ෂාව පුරුදු කරමින් මේ විදිහට සම්බුද්ධත්වයේ පිණිස පිරිය යුතු යම් ගුණධර්ම ඇද්ද ඒ සියල්ල සම්පූර්ණත්වයට පත් කරගත්තා. ඒ විදිහේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන සම්බුද්ධත්වයට පත්වීම පිණිස මනුෂ්‍ය ලෝකයට වැඩම කළේ, එමෙත මනුෂ්‍ය ලෝකේ ඉපදුනේ අද වගේ දවසක කියලායි අපි අහලා තියෙන්නේ. වෙසක් පොහොය දවසේ තමයි අපේ මහා බෝසතාණන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන සම්බුද්ධත්වයේ පිණිස මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවේ. ඒතර ඒ බව දන්නා දෙවියන්, බඹුන්, මිනිසුන් සියල්ල අතිශයින්ම සතුටටපත් වෙනවා. ඊටා දීර්ඝ කලක් අපමණ කැපකිරීම කරපු මේ මහා බෝසතාණන් වහන්සේ ඒ මහා උත්සාහය සම්පූර්ණ කර ගැනීම පිණිස මනුෂ්‍ය මේ මිනිස් ලෝකයට වැඩම කළේ අද වගේ දවසක කියලා සදහවන්ත නුවණ තියන අය අතිශයින් සතුටටපත් වෙනවා. ඒ වගේම තමයි ඒ මහා බෝසතාණන් වහන්සේ ඒ තමන්ගේ පාරමී ශක්තියින් උපදවගත්ත යම් බලාපොරොත්තුවක් තියෙනවා. යම් බලාපොරොත්තුවක් පිණිස තමයි පෙරම් පුරුවේ. කුමක්ද ඒ බලාපොරොත්තුව? සම්බුද්ධත්වයට පත්වීම.
ඒ සම්බුද්ධත්වයට පත්වීම කියන ඊටාම දුර්ලභ අතිශයින් දුෂ්කර කටයුත්ත සම්පූර්ණ කරගන්න පුළුවන් උනේත් අද වැනි දවසකයි. වෙසක් පොහොය දවසක. ඒතර බුදුරජාන් වහන්සේ ඉපදුනේ වෙසක් පොහොය දවසේ, සම්බුද්ධත්වයට පත් වුනේ වෙසක් පොහොය දවසේ. උන්වහන්සේ පිරිනිවන් පෑවෙත් වෙසක් පොහොය දවසක. ඒ නිසා ඒ කරුණු තුනම මංගල කරුණු වශයෙන් මංගල කරුණු විදියටයි සදහැවත් බෞද්ධයින් පිළිගන්නේ. මංගල කරුණු කියන්නේ මේ ලෝකයට යහපත සලසන, සියලු දෙනාටම යහපත සලසන, කිසිවෙකුටත් කිසි විදියකින් අයහපතක් නොවන දේ මංගල කරුණු. ඒකාන්තයෙන් යහපත සලසන දේවල්. ඒතරේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, සම්බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම කියන කරුණු මේ ලෝකයේ අන් සියලු මංගල කරුණු වලට වඩා අග්‍රයි. ඊට සම වෙන තවත් උතුම් කරුණු මේ ලෝකේ නැහැ. ඒ නිසා තමයි මේ තෙමඟුල ඊටාම ගෞරව ආදරෙන් සදහැවත් අය ස්මරණය කරන්නේ. ඒතර අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් විදිහට, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නා අය විදිහට, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවාදරය තියෙන අය විදිහට බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල ගෞරවයෙන් සිහි කරන්න. ඒ තෙමඟුල නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්තව කල්පනා කරන්න, ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ අසුරු කරන්න අප සූදානම් වෙන්න ඕන. අපට අපි පිළිබඳව දැන කියා ගන්න ඕන. එහෙම නැත්නම් අපි සාමාන්‍ය දවසක් සාමාන්‍ය විදිහට ගත කරන්න වගේ වෙසක් දවසක් ගත කරා. ඉතින් ඒ විදිහට සාමාන්‍ය විදිහට ගත කළොත් ඒ කාලේ අපට උපදව ගන්න තියෙන අර්ථය නැතුව යනවා. අපට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු දේ තමයි අපි යම්තාක් දුක් විඳිනවා නම්, යම්තාක් දුක් දුම්නස් තියෙනවා නම් ඒ සියල්ලෙන් නිදහස් වෙන්න උමනා මාර්ගය, ක්‍රමය, එමෙතම් ප්‍රතිපදාව අපට කියලා දුන්න බුදුරජාණන් වහන්සේ. ඒ ප්‍රතිපදාව කිසි තැනක වරදින්නේ නැහැ. ඒ ප්‍රතිපදාව අනුගමනය කරන කෙනාට දුකෙන් නිදහස් නොවීමක් වෙන්නේ නැහැ. ඒකාන්තයෙන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්, සියලුම දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ ලෝකයට පෙන්වුවා. ලෝකයට දායාද කළා. ඒතර බුදුරජාණන් වහන්සේ අපට ලැබුණේ යන්නේ එයයි. අපට යම් තාක් මේ ජීවිතයේ යම් දුක් දුම්නස් තියෙයිද සියල්ලෙන්ම නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒතර බලන්න ඒ ලැබුණ උපකාරයේ සුළුපටු එකක්ද? සුළුපටු එකක් නෙමෙයි. දැන් අපි දන්නවා කුසගින්නේ ඉන්න වෙලාවට බත් පිටක් ලැබුණොත් අපට ඒ උපකාරය කොයි වගේද? නේද? අපට යම් කරදරයක් වෙච්ච වෙලාවකදී යම් පුංචි උදව්වක් ලැබුණොත් අපට ඒක අමතක වෙන්නේ නැහැ නේ. සමහර සිහි කරනව නේද? මහා වැස්සක තෙමිතිමි ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා යම් අපිට මේ උදව්වක් කරන නොතෙමි ඉන්න කුඩයක් දෙන නැත්නම් අපිට යම් ආවරණයක් දෙනවා. කුසගින්නේ ඉන්නකොට අපිට කැම ටිකක් දෙනවා, තේ ටිකක් දෙනවා. අපි අතරමං වෙලා ඉන්නකොට අපිට යම් උදව්වක් කරනවා එකෙන් බේරෙන්න. අපි බයෙන් තැතිගෙන ඉන්න වෙලාවකදී අපිට යම් සහනයක් මිස හිතවතෙක් මිත්‍රයෙක් ළඟට එනවා. අපිට උදව් අමතක වෙන්නේ නැහැ නේද? ඉතින් ආන් මේ වගේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණ උපකාරය මේ ලෝකයේ තියෙන සියලු උපකාර වලට වඩා අග්‍රයි. මොකක්ද උපකාරය? මේ ලෝකේ යම්තා දුක් දුම්නස් තිබෙයිද ඒ සියලුම දුක් වලින් නිදහස් වීම පිණිස නිවැරදි මාර්ගය මෙයයි කියලා අපට පෙන්වනවා. බලන්නේ උපකාරය කොයිතරම් අග්‍ර වටිනාකම මෙච්චරයි කියලා වටිනාකම පෙන්වන්න බැරි උසස් උපකාරයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වීම මංගල කරුණක් වෙන්නේ ඒ විදිහට අපි තේරුම් ගත්තොත්. බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් ලෝකයට දුකෙන් නිදහස් වෙන මාර්ගය ලැබුණා. ඒතර බුදුරජාණන් වහන්සේ දුකෙන් නිදහස් වෙන මාර්ගයේ ලෝකයට දායාද කළේ නිකන් නෙමෙයි. උන්වහන්සේ මාර්ගය අවබෝධ කරගත්තා. මාර්ගය සම්පූර්ණ කළා. දුකෙන් නිදහස් වෙන මාර්ගය සම්පූර්ණ කරගෙන උන්වහන්සේ දුකෙන් නිදහස් වුණා. උන්වහන්සේට දුක කියලා දෙයක් යලි ඉපදුනේ නැහැ.
සියලුම දුකින් නිදහස් වුණා. ඒකට කියනවා විමුක්තියටපත් වෙනවා කියලා. විමුක්තියටපත් වූ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට වේවා මිනිසුන්ට වේවා විමුක්තිය උපදව ගැනීම පිණිස වන මාර්ගය කියලා දුන්නා. එයයි බුදුරජාණන් වහන්සේගෙන් මේ ලෝකයට අපට ඔබට සිළු දෙනාට ලැබුණු දායාදේ. එතකොට අපි ආන් එබඳු දායාදයක් අපට දායාද කළ අපට ලබා දුන් බුදුරජාණන් වහන්සේගේ ඉපදීමත් ඒ සම්බුද්ධත්වයට පත්වීම පිරිනුවන් පෑම කියන උතුම් කරුණු සිද්ධ වුණේ අද වෙනි දවසකයි කියලා සිහි කළ යුත්තේ අපට බුදුරජාණන් වහන්සේ ලැබුණු උපකාරයත් තේරුම් ගනිමින්. එතකොට දුකෙන් නිදහස් වෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ ඉපදෙනකොට මේ ලෝකේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉපදෙද්දී මේ ලෝකේ මිනිස්සු විමුක්තිය ලබන්න ඕන කියන අදහසකින් හිටියා. මේ දුක් පීඩාවලින් නිදහස් වෙන්න ඕන කියන අදහසක් ඇති අය ලෝකේ හිටියා නැත්තේ නෑ. නමුත් ඒකට මාර්ගයක් කවුරුත් දැනගෙන හිටියේ නෑ. මිනිස්සු නොයෙකුත් විදිහේ උපක්‍රම එහෙම නැත්නම් විවිධාකාර දේවල් කර උත්සාහ කරා මේ දුක් පීඩාවලින් නිදහස් වෙන්න ඕනෑ කියලා. නමුත් ඒ අයට ඒකෙන් නිදහස් වෙන්න එහෙම නැත්නම් ඒ දුකෙන් නිදහස් වෙන පිළිවෙතක් ක්‍රමයක් ගැන කිසි විදියක හෝඩුවාවක්වත් ඔවුන්ට තිබුණේ නැහැ. ඒ කියන්නේ දැනුම් මාත්‍රයක්වත් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන් කරේ අඳුරේ අතපොත ගන්නා වගේ කවදාවත් තේරුම් ගන්න බැරි විදිහේ වෑයමක් වුණා ඒ අය කරක හිටියේ. ඒ වගේ අඳුරක් තියෙන කාලෙක අන්ධකාරයේ අතපොතක් ගා ඉන්න මිනිසුන් හිටපු ලෝකයක තමයි බුදුරජාණන් වහන්සේ ඉපදුනේ. නමුත් උන්වහන්සේ ඒ අන්ධකාරය විනිවිද දකින්න තරම් වාසනා ගුණින් යුක්තයි. ඒකට හේතු උන්වහන්සේ ඊටා දීර්ඝ කාලයක් ගුණධර්මම පුරමින් ඒ ජීවිතය දියුණු කරගත්තා. සම්බුද්ධත්වයේ වෙනුවෙන් එහෙම නැත්නම් සම්බුද්ධත්වයේ සම්පූර්ණ කර ගැනීම පිණිස වන ගුණධර්ම උන්වහන්සේ සම්පූර්ණ කරගෙන හිටියා දීර්ඝ කාලයක් පුරාවටම. තවදුරටත් ගුණධර්ම පිරිය යුතු උනේ නැහැ උන්වහන්සේට. යම්තා ගුණධර්ම සපිරිය යුතු නම් සම්පූර්ණ කළ යුතු නම් ඒ සියලු ගුණධර්ම උන්වහන්සේ සම්පූර්ණ කරගෙනයි සිටියේ සිද්ධාර්ථ කුමාරයා විදිහට මේ ලෝකයට උපදිනකොට. ඒතර ඒ නිසා ඒ විදිහේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන එහෙම නැත්නම් ගුණ ධර්ම සම්පූර්ණ කරගෙන මෙලොවට ඉපදුන නිසා උන්වහන්සේට මේ ලෝකේ කොතරම් අඳුරක් තිබුණත් නොතේරුම්කමක් ලෝකයේ තුල තිබුණත් එහෙම නැත්නම් ඇත්ත ඇතිසැටින් නොදන්නා බවක් මේ ලෝකයේ වෙලාගෙන තිබුණත් ඒ අන්ධකාරය දුරු කරලා ආලෝකය උපදව ගන්න බුදුරජාණන් මහා බෝසතාණන් වහන්සේට පුළුවන්කමක් ලැබුණා. එතකොට උන්වහන්සේ සම්බුද්ධත්වයටපත් වුණා කියලා කියන්නේ මේ ලෝකේ යම්තාක් නොදන්නාකමක් අනවබෝධයක් ඇත්ත ඇතිසැටින් නොදන්නා බවක් තිබුණද එයින් වෙලාගෙන තිබීමක් තිබුණද අන්නේ සියල්ල අභිබවා මේ ලෝකේ යම්තාක් දැනගත යුතු දෙයක් තිබෙයිද අවබෝධ කළ යුතු යමක් තිබෙයිද ඒ සියල්ල දැනගත්තා සියල්ල අවබෝධ කළා. සියලු අන්ධකාරය දුරු කරලා ආලෝකය උපදව ගත්තා. එයයි සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා කියන්නේ. ඒතර මේ සම්බුද්ධත්වයට පත්වීමෙන් උන්වහන්සේ මේ ලෝකේ යම්තා දුක් දුම්නස්යේදී සියල්ලම නිරුද්ධ කරගන්න උන්වහන්සේට පුළුවන්කම ලැබුණා. සියලුම දුකෙන් නිදහස් වෙන්න උන්වහන්සේට පුළුවන්කම ලැබුණා. ඒ සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබුණේ ඒ දුකෙන් නිදහස් වීම පිණිස වන මාර්ගය මෙයයි කියලා උන්වහන්සේ සොයාගත්තා. තව කෙනෙකුෙන් අසා දැනගන්නේ නැතුව උන්වහන්සේ විසින්ම මේ මාර්ගය සොයාගත්තා. තව කෙනෙකු අසා දැනගන්නට ඒ වෙනකොට කවුරුත් මාර්ගය දැනගෙන හිටියේ නැහැ. අපි කලින් කතා කළේ නේද? මහා බෝසතාණන් වහන්සේ මේ ලෝකේ ඉපදෙනකොට මේ ලෝකයේ ඇත්ත ඇත්තසින් දැනගත්තු කිසි කෙනෙක් හිටියේ නැහැ. මේ ලෝකයේ මුළුමනින් අවබෝධ කළ කිසි කෙනෙක් හිටියේ නැහැ. දුකෙන් නිදහස් වීමේ පිළිවෙතක් මාර්ගයක් ගැන හෝඩුවාවක්වත් අංශු මාත්‍රයක දැනුමක්වත් කාටවත්ම තිබුණේ නැහැ. අඳුරේ අතපොත ගාමින් හිටපු පිරිසක් විතරයි හිටියේ. මොකද්ද කළ යුත්තේ කොහොමද කළ යුත්තේ කියලා කිසිවක් දැනගත්ත කවුරුත්ම ලෝකෙ හිටියේ නැහැ. එතකොට අපි දන්නවා අපිට තේරෙන්න ඕන
බුදුරජාණන් වහන්සේ තව කෙනෙකුගෙන් අසා දැනගෙන නෙමෙයි දුකෙන් නිදහස් වුනේ. ඒ මාර්ගය සොයාගත්තේ තමන් වහන්සේ විසින්මයි කියලා අපට තේරෙන්න ඕන. ඉතින් ඒ විදිහට තමන් වහන්සේ විසින්ම එහෙම නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේ විසින්ම දුකෙන් නිදහස් වෙන මාර්ගය සොයාගත්තා. ඒ මාර්ගය සම්පූර්ණත්වයට පත් කරගත්තා. දුකින් නිදහස් වුණා. විමුක්තියටපත් වුණා. අන්නේ දුකෙන් නිදහස් වෙලා විමුක්තියටපත් උනේ. නිදහස් බවටපත් උනේ. නිවන අවබෝධ කරගත්තේ අද වැනි දවසකයි. අන්නේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව, ඒ ශ්‍රේෂ්ඨත්වයට පත්වීම නුවණැති දෙවියන් මිනිසුන් ඊටාම සතුටෙන් ස්මරණය කරනවා, සිහි කරනවා, ඒ අනුමෝදන් වෙනවා, ඒට ප්‍රශංසා කරනවා, ඒ උදෙසා සැනකෙලි පවත්වනවා දෙවියන් මිනිසුන්. එයයි මේ වෙසක් දවසේදී බොහෝ දෙනා ආමිසමය පූජාවන්, ප්‍රතිපත්ති පූජාවන් පවත්වමින් සතුටු වෙන්නේ. එතකොට මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය සොයාගෙන දුකෙන් නිදහස් වීම බුදුරජාණන් වහන්සේ තව කෙනෙකුගේ උපකාරකින් තොරව සිදු කරේ. එතකොට දුකෙන් නිදහස් වෙච්ච පළවෙනි පුද්ගලයා බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. විමුක්තියටපත් වුණ පළමු පුද්ගලයා බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ විදිහට දුකෙන් නිදහස් වෙලා විමුක්තියටපත් වුණ බුදුරජාණන් වහන්සේ දුකටම ගොදුරු වෙලා කිසිවක් කර කියාගත නොහැකිව පැටලි ඉන්න, එහිම පැටලි ඉන්න දෙවියන් මිනිසුන් ගැන උන්වහන්සේ තුල මහා කරුණාවක්, අනුකම්පාවක්, සෙනෙහසක් ඇති වුණා. ඒ කරුණාවෙන්, අනුකම්පාවෙන් උන්වහන්සේ දුකෙන් නිදහස් වෙන මඟ මෙයයි කියලා මිනිසුන්ට දෙවියන්ටත් කියා දුන්නා. අන්නේ කියලා දුන්න දේ තමයි ධර්මය කියලා අදටත් අපි ඉගෙන ගන්නෙ. එදා ඒ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න මාර්ගය අනුගමනය කළ මිනිසුන්, දෙවියන් අප්‍රමාණ සංඛ්‍යාවක් දුකෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ සම්පූර්ණ කරගත්තා. දුකෙන් නිදහස් වුණා. ඒ උතුමන් වහන්සේලාත් විමුක්තියටපත් වුණා. ඒ විමුක්තියටපත් වුණේ උතුමන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පෙන්වූ මේ මාර්ගය යටපත් වෙන්න නොදී සුරක්ෂිත කරගෙන ආවා. අද වෙනකොට අද දක්වාත් බුදුරජාණන් වහන්සේ පෙන්වූ මාර්ගය මේ ලෝකේ සුරක්ෂිතව තියෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේගේ අවවාද අසුරු කරගෙන, ඒ ධර්මයේ අසුරු කරගෙන මාර්ගය වඩා සම්පූර්ණ කරගත්ත ඒ විමුක්තියටපත් වෙච්ච උතුමන් වහන්සේලා නිසයි. ඒතර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක උතුමන් වහන්සේලා ඒ විමුක්තියටපත් වෙන මාර්ගය ප්‍රකාශිත ධර්මය අද දක්වාත් ආරක්ෂා කරගත්තා. අද දක්වාත් ඒ ධර්මය ආරක්ෂා වෙන විදිහට සුරක්ෂිත කළා. ඒ නිසා තමයි අද අපට මේ ධර්මය ඉගෙන ගන්නට, ඉගෙන කතා කරන්න, ඒ ධර්මයේ මුල් කරගෙන දුකෙන් නිදහස් වෙන්න පිළිවෙත් පුරන්ට පුළුවන්කමක් ලැබුණේ. ඒ නිසා අපි අද වෙනි දවසකදී බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන අය අපෙන් පසු බොහෝ කලක් මේ ධර්මයේ සුරක්ෂිත වීම පිණිස කටයුතු කළ යුතුයි. එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඊතා කරුණාවෙන් කියා දුන් දේ අතිශය ගෞරවාදරෙන් සුරක්ෂිතව ඒ ධර්මයේ සම්පූර්ණ කරගත් උතුමන් වහන්සේලා ඒ ධර්මයේ ගෞරවාදරෙන් සුරක්ෂිත කළ නිසා අද අපට ඒ ධර්මයේ ඉතුරු වුණා. අද අපේ ධර්මයේ පුරුදු කරගන්න අපට වාසනාව ලැබුණා. අප මේ ධර්මයේ පුරුදු කරගත්තොත් අපට පුළුවන්කම ලැබෙනවා මේ ධර්මයේ සුරක්ෂිත කරන්න අනාගතයේ වෙනුවෙන්. එතකොට අප බුදුරජාණන් වහන්සේ කෙරෙහි සබවින්ම ගෞරවය දක්වයි බවට පත් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට පත්වීම, පිරිනුවන් පෑම කියන ඒ උතුම් මංගල්‍යයන්, ඒ උතුම් සිදුවීම් සබවින්ම හොඳින් සිහි කළා වෙනවා. ඒ සිදුවීම් වලට ගෞරවය දක්වා වෙනවා. ඒ පෙර උතුමන් වහන්සේලා ධර්මයේ පුරුදු කරගෙන ධර්මයේ සුරක්ෂිත කළා වගේ අපිත් ධර්මයේ පුරුදු කරගෙන ධර්මයේ සුරක්ෂිත කළොත් අපි බුදුරජාණන් වහන්සේට සබවින් ගෞරවය දැක්වූ, සබවින් ආදරය දැක්වූ, බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සබවින්ම ගෞරවාදරෙන් සිහි කළ අය බවට පත් වෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ තෙමගුල හොඳින් සිහි කරන්ට අපි කවුරුත් කල්පනා කළ යුතුයි.
බලන්න බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ඉපදෙනකොට මේ ලෝකේ ඉපදෙන කාලය වෙනකොට දුකින් නිදහස් වීම පිණිස වන කිසිම හෝඩුවාවක් මඟ සලකුණක් මේ ලෝකෙ කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. නමුත් දුක කියන දේ තිබුණා. දුක නැතුව තිබුණේ නැහැ. මේ ලෝකයේ දුක කියන දේ බුදු කෙනෙක් පහළ වුණත් නැතත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් සිදු කරන්නේ මේ ලෝකේ තියෙන මේ දුක් ස්වභාවයෙන් නිදහස් වීම පිණිස මාර්ගය සොයා ගැනීමයි. ඒ මාර්ගය සොයා ගැනීම පිණිස දුක කියලා දෙයක් තියෙනවා කියලා දැනගන්න ඕන. දුක කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා දන්නේ නැත්නම් මාර්ගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මාර්ගයක් හොයන්නේ නැහැ එහෙමනම්. නේද? දුකක් කියලා දෙයක් අඳුරගන්න බැරි නම් නිදහස් වීමක් ගැන කතාවක් එන්නේ නැහැ නේද? ඈ? එහෙනම් දුකක් කියලා දෙයක් තියෙනවා කියලා දන්නවා නම් නිදහස් වීමක් ගැන කතාවක් කතිකාවතක් ඇති වෙනවා. දුක කියලා දෙයක් දැනෙන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් අවබෝධ වෙන්නේ නැත්නම් පිළිගන්නේ නැත්නම් නිදහස් වීමක් ගැන පනවන්න නිදහස් වීමක් ගැන කතා කරන්න නිදහස් වීමක් ගැන හිතන්න පිළිවෙලක් වෙන්නේ නැහැ නේද? ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් විදිහට ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වූ විමුක්ති මාර්ගය පිළිගන්න නම් මෙයයි විමුක්තිය පිණිස වන මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වූ දේ පිළිගන්න නම් අපතල ඇති වෙන තියෙන සුදුසුකම මොකද්ද? දැනුම මොකද්ද? දුක කියලා දෙයක් තියෙනවා කියලා අපි පිළිගන්න ඕන. දුක කියලා දෙයක් තියෙනවා කියලා පිළිගන්නේ නැත්නම් නිදහස් වීමක් ගැන අපි හිතන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. එයාට නිදහස් වෙන මාර්ගය ඌමනා කරන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අපි පිළිගත්තත් නැතත් දුක කියලා දෙයක් ලෝකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් දුක කියන දේ මේ ලෝකේ තියෙනවා. ඒ නිසා අපි මධ්‍යස්ථ සිතින් මතවාද වලට ගොදුරු නොවි මධ්‍යස්ථ වූ සිතින් ගුණගරුක සිතින් තන්පත් සිතින් බුදුරජාණන් වහන්සේ කුමක්ද කියලා දුන්නේ කියලා අපි තේරුම් ගන්න ඕන. ඒතර අපට දුක කියන දේ තේරුම් ගන්න පුළුවන්. දුක කියලා දෙයක් ලෝකේ තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ දුක කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා අපි පිළිගත්තොත් අවංක සිතින් ගුණවත් සිතින් මධ්‍යස්ථ සිතින් අපි පිළිගත්තොත් දුක කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා අන්න එතකොට අපට අවශ්‍ය වෙනවා ඒකේ නිදහස් වෙන්න. නිදහස් වීම පිණිස අවශ්‍යතාවයක් යමකට ඉපදෙනවා නම් අන්න උට මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා තිබෙනවා. දුක තේරෙනවා නම් ඒ නිදහස් වෙන්න හිත තියෙනවා නම් අන් ඒ දුකෙන් නිදහස් වෙන්න කැමති කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්වූ මාර්ගය තියෙනවා. ඒ මාර්ගයට ඔහු ගරු කරනවා. ඔහු ඒ මාර්ගය පිළිපදිනවා. මාර්ගය සම්පූර්ණ කළා ඔහුට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අද මේ උතුම් තෙමඟුල සිහි කරන කොයි කවුරුත් බුදුරජාණන් වහන්සේ දුකක් තිබෙනවා කියලා පෙන්වූ ඒ ධර්මය අහලා ඉගෙනගෙන එබඳු දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා අපි පිළිගන්න ඕන. තේරුම් ගන්න ඕන. දුක කියලා ආර්ය සත්‍යයක් තියෙනවා. දුක කියලා දෙයක් තියෙනවා ලෝකේ කියලා පිළිගත්තොත් ඒකම තමයි දුක ආර්ය සත්‍යයක් කියලා අපි පිළිගන්නවා කියලා කියන්නේ. ඒක කලින් කලට ඉපදිලා නැති වෙන එකක් නෙමෙයි. දැන් කලකට දුක තියෙනවා කලකට දුක නැහැ කියලා නෑ. මේ දුක කියන දේ දුක කියන ධර්මය ලෝකේ සියලු කල්හි තියෙනවා. ඒක ආර්ය සත්‍යයක් කියලා කියන්නේ ඒකයි. අපි ඒක තේරුම් ගන්න ඕන, පිළිගන්න ඕන. අපිට ඒක පිළිගන්න බැරි අපේ හිත මති මතාන්තර වලින් පිරීලා නම් ආඩම්බරෙන් මාන්නෙන් වෙනත් දැනුමින් අපේ හිත යට වෙලා නම් මේ අතිශයින් පිරිසිදුව තේරුම් ගත යුතු තේරුම් ගත හැකි හැම කල්හිම තියෙන සත්‍ය අපිට තේරුම් ගන්න බැරි වෙලා යනවා. ඒ නිසා අපේ සිත්වල තිබෙන යම් මතිමතාන්තර වෙනත් මේ දේවල් ගැන තියෙන පිළිගැනීම් ආදී වලට හිත යට කරගන්න නැතුව බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයෙන් මධ්‍යස්ථ සිතෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්මය අපි පිළිගන්න ඕන. ඒ ධර්මයේ විමසා දැනගන්න ඕන. එතකොට අපිට දුක කියන දේ ගැන දැනුමක් ඇති වෙනවා. දුකයි කියලා පෙන්වූ දේ ලෝකේ තියෙනවා. අපේ ජීවිතයට ඒක සම්බන්ධයි කියලා අපිට තේරෙන කලක් එනවා. අන්න එතකොට බුදුරජාණන් පෙන්වූ මාර්ගයේ වටිනාකම
බුදුරජාන් වහන්සේගේ ඉපදීමේ වටිනාකම, බුදුරජාන් වහන්සේගේ සම්බුද්ධත්වයේ වටිනාකම, පිරිනුවන් පෑමේ වටිනාකම ගැන අපට ඒ දේවල් මංගල කරුණු, ඒවා උතුම් දේවල්, ශ්‍රේෂ්ඨ වූ දේවල් කියලා අපට වැටහෙයි. අන්නේ විදියට යම් කෙනෙකුට මේ දුක ගැන වැටහීමක් ඇති වෙනවා නම්, ආරි සත්‍ය ගැන වැටහීමක් ඇති වෙනවා නම්, අන්න ඔහුට මේ තෙමඟුල සිහි කිරීම උසස් සිහි කිරීමක් බවට පත් වෙනවා. ඔව් ඊටාම ගෞරවාදරයෙන් මේ වෙසක් දිනේ එහෙම නැත්නම් තෙමඟුල සිහි කිරීම කරන්න ඔහු සමර්ථ වෙනවා. ඒ නිසා අපි බුදුරජාන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න ආය විදිහට ආර්ය සත්‍ය ගැන හොඳ වැටහීමක්, ආර්ය සත්‍ය ගැන පිළිගැනීමක්, එහෙම නැත්නම් ඒ ධර්මයේ දන්නා බවක් අපි ඇති කර ගන්න ඕන. බලන්න මේ බුදුරජාණන් වහන්සේ ඒ ආර්ය සත්‍ය ගැන දැනුම ඇති කරගන්න කොතරම් දක්ෂ වුණාද කියලා බලන්න. දැන් අපට තියෙන්නේ ආර්ය සත්‍ය ගැන දැනුම ඇති කරගන්න අදක්ෂ බවක් තියෙන්නේ. අදක්ෂ වෙන්න හේතුව අපි මේ වෙනත් පොඩි දේවල් වලින් ඇතිවෙච්ච දැනුමෙන් අපි මත් වෙලා. අපිට හොඳට කෑමක් හදන්න පුළුවන් නම් ඒකෙන් අපි ආඩම්බර වෙනවා. ඇඳුමක් මහන්න පුළුවන් නම් ඒකෙන් ආඩම්බර වෙනවා. අපිට පොඩි වැඩක් පුළුවන් නම් ඒකෙන් අපිට ආඩම්බර වෙනවා. එහෙම නැත්නම් අපිට මොන හරි මතකයි නම් ඒකට අපි ආඩම්බර වෙනවා. ඒ වගේ පුංචි දෙයින් අපේ හිත ආඩම්බරේ ඇති වෙලා තියෙනවා. බලපහම අපට එයින් වැඩකුත් නැහැ. අපි ලැබපු දෙයක්කුත් නැහැ. නමුත් අපි ඊටාම පුංචි දැනුමකින්, පුංචි ලාභයකින් අපි ආඩම්බර වෙන නිසා අර විශාල දැනුම, එහෙම නැත්නම් මහා ප්‍රතිලාභයක් උපදින දැනුම අපට නැතිම වෙලා තියෙනවා. ඒ නිසා ධර්මයේ දන්නා බව අපට අහිමි වෙලා තියෙනවා. සමහර විට අපි ධර්මයේ පාඩම් කරගෙන තියෙන්න පුළුවන්. නමුත් ධර්මයේ දන්නවා කියන එක, දන්නා බව කියන එක අපට නැහැ. නිකම් පාඩමක් විතරක් තියෙන්න පුළුවන් කෙනෙකුට. බලන්න එතකොට අපි ධර්මයේ දැන ගැනීම පිණිස අදක්ෂ වෙලා. දක්ෂකම අපි ළඟ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ කොතරම් දක්ෂ වුණාද මේ ධර්මයේ දැනගන්න. චතුරාර්ය සත්‍ය ධර්මය, එහෙම නැත්නම් ආර්ය සත්‍ය ධර්මය ඉගෙනගෙන සම්පූර්ණයෙන් ඒ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස කිසිවෙකුට සම නොවන දක්ෂ බවක් තිබුණේ බුදුරජාණන් වහන්සේටයි. බුදුරජාණන් වහන්සේ තුල තිබුණු දක්ෂ භාවය වෙන කිසි කෙනෙකුට සම කරන්න බෑ. වෙනත් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ තරම් දක්ෂ විදියට ආර්ය සත්‍ය ධර්මයේ ඉගෙනගෙන සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ අතිශයින්ම දක්ෂයි ආර්ය සත්‍ය ධර්මයේ ඉගෙනගෙන සම්පූර්ණ කරගන්න. බලන්න බුදුරජාණන් වහන්සේ දුකක් තියෙනවා, මේ ලෝකේ දුකක් තියෙනවා කියන කරුණ, එහෙම නැත්නම් දුක්ඛාරය සත්‍ය ගැන දැනුම ඇති කරගත්තේ රජමාලිගාවේ ඉඳද්දී, ගිහි ගෙදර ඉඳද්දී. පැවිදි වෙලා පිළිවෙත් පුරද්දී නෙවෙයි, ඊට පෙර තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දුකක් තියෙනවා කියලා අවබෝධ කරගත්තේ. රජමාලිගාවක ඉන්නකොට රජමාලිගාවේ තිබුණ සැප අප්‍රමාණයි. අපි කාටවත් මේ ලෝකේ ඉන්න මේ දැනට ඉන්න කාටවත් ඊතරම් සැපක් නැහැ. අතිශයින්ම සැප පහසුකම් විඳින ජීවිතයක් ගත කරද්දී රජමාලිගාවේ කුමාරයෙක් විදිහට වාසය කරද්දී තමයි අපේ මහා බෝසත්න් වහන්සේ මේ ලෝකේ දුක කියලා දෙයක් තියෙනවා කියලා අවබෝධ කරගත්තේ. ඒ විතරක් නෙමෙයි, උන්වහන්සේ තේරුම් ගත්තා ඒ දුක අන් කිසි දෙයකට සම කරන්න බැරි තරම් බල සම්පන්න දෙයක්. ඊටාම බල සම්පන්න දෙයක් ඒ දුක කියලා උන්වහන්සේ තේරුම් ගත්ත දේ. ඉතින් ඒ විදිහට උන්වහන්සේ රජමාලිගාවේ රාජකුමාරයෙක් විදිහට සිටිද්දීම දුක ගැන තේරුම් ගත්තා. දුක ගැන අවබෝධ කරගත්තා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ තේරුම් ගත්තා මේ දුකෙන් පැනලා යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මඟ හරින්න බෑ මේක. උන්වහන්සේ තේරුම් ගත්තා මේ ලෝකේ යම්තාක් සැප සොම්නස් තියෙනවා නම් ඒ කිසිම සැප සොම්නසකට මේ දුකින් නිදහස් වීමක් ලබා දෙන්න බෑ කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. මේ ලෝකේ මිනිසුන් විඳින සැප සොම්නස තියෙනවා නේද? ඒ තමයි ඇහෙන් සතුට වෙනවා, කනෙන් සතුට වෙනවා, නාසයෙන් සතුට වෙනවා, දිවෙන් සතුට වෙනවා, ශරීරයෙන් සතුට වෙනවා. ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ආදී දේවල් වලින් සතුට වෙනවා මිනිස්සු. ඒ විදිහේ ප්‍රියමනාප වූ දේවල් ඒවට කියනවා කම්සප කියලා. මේ ලෝකේ තුල තියෙන නොයෙකුත් විදිහේ සැප සොම්නස වල තියෙනවා ප්‍රියමනාප දේවල්. ඒ කිසිවකින් දුකින් නිදහස් වීමක් ලබන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ ගිහි ජීවිතය ගත කරද්දී.
රජගෙදර කුමාරෙක් විතර සැප සම්පත් විඳිමින් සිටිද්දීම තමයි උන්වහන්සේ අවබෝධ කරගත්තේ මේ කාමභෝගී සැප සම්පත් වලින් දුකෙන් නිදහස් වීමක් ලබන්න බෑ කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ නිදහස් වෙන්න බැරි දුක තමයි වයසට යෑම කියන දුක. කම්සපෙන් ඒ වයසට යෑම කියන දුකෙන් නිදහස් වීමක් ලබන්න බෑ කියලා උන්වහන්සේ අවබෝධ කළා. ලෙඩවීම කියන දුකෙන් නිදහස් වෙන්න බෑ කම්සප මුල් කරගෙන. මරණයටපත් වීම නිසා ඇති වෙන දුක් පීඩා වලින් නිදහස් වෙන්න බෑ කම්සප වලින්. ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම මේ ආදී දුක් දුම්නස් වලින් නිදහස් වීමක් ලබන්න බෑ කාමභෝගී සැප සම්පත් වලින්. මෙන්න මේ දේ අවබෝධ කළේ අපේ බෝසතාණන් වහන්සේ ගෙදරදී සම්බුද්ධත්වයට පත් වෙන්න පෙර ගිහිගේ අතහැර අබිනිෂ්ක්‍රමණය කරන්න පෙරමයි ඒවා අවබෝධ කළේ. ඒතර බලන්නකො බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කිරීම පිණිස ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස කොතරම් දක්ෂ භාවයක් උන්වහන්සේට තිබුණාද? උන්වහන්සේ gedara සාමාන්‍ය කාමභෝගී ජීවිත ගත කරනකොටමයි උන්වහන්සේ අවබෝධ කරේ මේ කම්සප කොතරම් බලවත් වුණත්. දැන් අපට කම්සප කියවම මහා බලවත් දේවල් කියලා හිතෙන්නේ නේ. ඒ මහා බලවත් කම්සප කොතරම් ලෝකයා පිළිගත්තත් ඒ කම්සප ජරාවටපත් වීම ඉදිරියේ කම්සප හිස් වෙනවා කියලා උන්වහන්සේ අවබෝධ කළා. ජරාවටපත් වීම, වයසට යෑම කියන දුක ඉදිරියේ කම්සප බොල් පිනිබින්දුවක් වගේ කිසිම ශක්තියක් නැති, බලයක් නැති, උපකාර රහිත දෙයක් බවට පත් වෙනවා කම්සප. ඊළඟට උන්වහන්සේ තේරුම් ගත්තා ලෙඩවීම කියන දුක ඉදිරියේ කාමභෝගී සැප සම්පත් හිස් දෙයක්, කිසි උපකාරයක් නැති දෙයක්, උපකාර රහිත දෙයක්, දුක් පීඩා තව තවත් උපදවන දෙයක් බවට පත් වෙනවා. ඊළඟට උන්වහන්සේ අවබෝධ කළා මරණය කියන ඊටාම භයානක, ඊටා බිහිසුණු, අතිශය දුක් සහිත ඒ සිද්ධිය ඉදිරියේ, එහෙම නැත්නම් මරණය කියන දුක ඉදිරියේ කාමභෝගී සැප දිලිඳුයි, කාමභෝගී සැප හිස් දේවල්, කාමභෝගී සැපට කරන්න පුළුවන් දෙයක් නැහැ. බලන්න දුක කියන ධර්මය ගැන දන්න කෙනා යථාර්ථයට පැමිණෙන හැටි. වයසට යෑම, ලෙඩවීම, මරණයටපත් වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම, මෙන්න මේ දුක කියන මේ ධර්මයන් ගැන යමෙක් දන්නවා නම් ඒ සමගම ඔහුට ඇතිවෙන ඊළඟ දැනුම තමයි මේ ලෝකය මහා අගය කරන, මහා ලොකුවට අගය කරන කම්සප දුක ඉදිරියේ හිස් දේවල්, අර්ථ රහිත දේවල්, උපකාර රහිත දේවල්, වටිනාකමක් නැති දේවල් කියලා අවබෝධය ඇති වෙනවා. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ කොතරම් දක්ෂ භාවයෙන්, එහෙම නැත්නම් කොතරම් ප්‍රඥාවෙන් යුක්තව, අතිශය දක්ෂ භාවයෙන් යුක්තව ආර්ය සත්‍ය අවබෝධය ඇති කර ගන්නවද කියලා. උන්වහන්සේ වගේ විශාල අවබෝධයක් ඇතුවයි ගිහි ගෙදර වාසය කළේ. රජමාලිගාවේ අපි මේ පැල්පත්වල ඊට දිලිඳුව වාසය කරන අපිට ඒ අවබෝධය පිළිගන්නවත් සමර්ථකමක් නැහැ නේද? බුදුරජාණන් වහන්සේ අවබෝධය පිළිගන්නවත් අපේ සිත අසමර්ථයි. ඒතර බලන්න අපි කොයිතරම් දිලිඳුයිද අවබෝධයේ පැත්තේ. ලෝකේ පරම සත්‍ය ගැන අවබෝධයෙන් අපි දිලිඳුයි නේද? අපි අසරණයි කියලා කියන්නේ ඒකයි. දැනුමෙන් අපි දුප්පත්, අවබෝධයෙන් අපි දුප්පත්, දැනුමෙන් අවබෝධයෙන් ප්‍රඥාවෙන් දිලිඳුයි. ඒ නිසා තමයි අසරණයි කියලා කියන්නේ. ඉතින් අසරණ භාවයේ දුර වෙලා සරණක් ඇති අය බවට පත් වෙනවා. පිළිසරණක් ඇති අය බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අතිශය ගැඹුරු අවබෝධයෙන් යුක්ත කෙනෙක් කියලා අපි පිළිගත්තොත්. බුදුරජාණන් වහන්සේ ආරි සත්‍ය අවබෝධය පිළිබඳ අතිශය දක්ෂ කෙනෙක් කියලා අපි පිළිගත්තොත් එයින්ම අපේ අසරණ බව නැති වෙනවා. අපට පිළිසරණක් ඇති වෙනවා. අපේ සිතට ශක්තියක් ඇති වෙනවා. එයයි සද්ධා බලය කියන්නේ. එයයි සරණ කියලා කියන්නේ. එයයි බුදු සරණ කියලා කියන්නේ. ආන් එබඳු සරණක් තියෙන අය, එබඳු බුදු සරණකින් යුක්ත අය, එබඳු පිළිසරණකින් යුක්ත අය, එබඳු සද්ධාවෙන් යුක්ත අය අද දවසේ තෙමඟුල සිහි කරන විදිය තේරුම් ගන්න. එය කොතරම් ප්‍රබෝධයෙන්, එය කොතරම් උද්‍යෝගයෙන්, එය කොතරම්
සතුට පිරුණු සිතෙන් එය කොතරම් ඔද වැඩුණු කයෙන් සිතෙන් මේ තෙමඟුල සිහි කරනවා ඇද්ද? ඒතර අපේ ජීවිත දෙසට එබිලා බැලුවොත් අපි තෙමඟුල සමරනවා කියලා කර මොකද්ද කරන්නේ? නේද? මේ අවුරුද්දේ නම් අපිට විශේෂ දෙයක් කරන්න බැරි වෙන්නේ නැති. නමුත් මීට පෙර අවුරුද්දවලදී අප තෙමඟුල සමරනවා කියලා කළ දේවල් දිහා බලන්න. නේද? තොරන් ගැහුවා, තොරන් බැලුවා, නාට්‍ය බැලුවා, කවි සින්දු ඇහුවා බැලුවා. ඒ වගේ දේවල් බහුල වශයෙන් කිරීමක් පමණයි බොහෝ දෙනාට පුළුවන්කම ලැබුණේ. ඒතර අපි තොරණක් දිහා ඉඳන් බලන් ඉඳද්දී අපට කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු නුවණ, බුදුරජාණන් වහන්සේ ආරි සත්‍ය අවබෝධයේ පිණිස ඒගත් උත්සාහය, උන්වහන්සේගේ අතිශය දක්ෂ භාවය ගැන හැඟීම් මාත්‍රයක් අපට උපදව ගන්න බැරි වුණා. නේද? අපි කවි ඇහුවා, කවි කිව්වා, සින්දු ඇහුවා, නාට්‍ය බැලුවා, තොරම් බැලුවා, විරිඳු ඇහුවා. ඊළඟට අපි නොයෙකුත් උත්සව පැවැත්තුවා. නේද? බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල වෙනුවෙන්. නමුත් අපට බැරි වුණා බුදුරජාණන් වහන්සේගේ දක්ෂ භාවය ගැන සිහි කරන්න එදාට. නේද? එහෙනම් අපි මෙතෙක් ආමඟ වෙනස් කරගන්න ඕන. ඒ මඟට අපි දොස් කියන්න හොඳ නැහැ. මොකද අපි ඒ සුළුහෙන් හෝ අපි ඒ කටයුතු කළා. මම කියන්නේ ඊට වඩා දක්ෂ බවක් ඇති කරගන්න ඕන. ඊට වඩා අපි නිවැරදි භාවයක් ඇති කරගන්න ඕන. උසස් විදියට සමරන්න. දැන් අපි අම්මා ගෙදරට ආවොත් එහෙම බංකුව දෙන්නේ නැහැ නේද වාඩි වෙන්න? නේද? අම්මා ගෙදරට ආවොත් අපිට තියෙන උසස්ම ආසනේ වාඩි වෙන්න දෙනවා නේද? අම්මා ගෙදර ආවොත් අපි බිම වාඩි වෙන්න දෙනවද? නෑ නේද? අම්මා අපේ ගෙදරට ආවොත් උසස්ම විදිහට අපි සලකනවා නේද? ආන් ඒ වගේ අපි බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරද්දී, බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඇතිවෙච්ච උතුම්ම දේවල් සිහි කරද්දී අපි කොතරම් ශ්‍රේෂ්ඨ විදියට ඒ දේ සිහි කළ යුතුද? නේද? එහෙනම් අපි මෙතෙක් කළ ස්වභාවයෙන් මදි. මෙතෙක් අපි තෙමඟුල සිහි කර යම් විදිවල් තියෙනවනේ. ඒක මදි අපිට. අපි සුදුසු මදි. ඊට වඩා උසස් විදියට ඒ දේ කරන්න ඕන. අපේ ගෙදරට අම්මා එනකොට අපි බංකුව දුන්නා නම් අපි මදි. නේද? අපි ඒ කළ විදිය මදි. අපේ ගෙදරට අම්මා එනකොට අපි ඉඳුල්බත් ටික දුන්නා නම් අපි ඒක මදි. නේද? ඊට වඩා අපි සැලකිය යුතුයි නේද? අන්න ඒ වගේ සිහි කරන්න බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල අතිශය ගෞරව ආදරෙන් සිහි කළ යුතුයි. ඒක පිළිනිවන හිස් දේවල් වලින් ඒ උතුම් තෙමඟුල සමරන්ට හොඳ නැහැ. දැන් ඔය අපි සාමාන්‍යයෙන් කරන උත්සව සැනකෙලි ඒවයි තියෙන වෙහෙස කරන ප්‍රියභාවය නැති වෙලා යන ප්‍රඥාව යටපත් වෙන සැනකෙලි ස්වභාවයක්. ඒවා නරකයි මුළුමනින්ම අයින් කරන්න කියලා අපි කියන්නේ නැහැ. නමුත් ඊට වඩා දේවල් කරන්න, ඊට වඩා උසස් විදිහට මේ උතුම් දේ සිහි කරන්න අපි පුරුදු වෙන්න ඕන. ඒකයි අපි ඔබට සිහි කළේ බුදුරජාණන් වහන්සේ කොතරම් දක්ෂ භාවයෙන් යුක්තව මේ ලෝකේ පරම සත්‍ය තේරුම් ගන්න උත්සාහ කළාද කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ එතකොට ගිහි ගෙදර වාසය කරද්දී රජමාලිගාවේ සිටිද්දී රාජකුමාරයෙක් විදියට අතිශයින් සුඛෝභෝගී ජීවිතයක් ගත කරද්දීම උන්වහන්සේ තේරුම් ගත්තා ඒ සුඛෝභෝගී ජීවිතය, ඒ කාමභෝගී ජීවිතය, නැත්නම් ඒ කාමභෝගී සැප සම්පත් බල සම්පන්න දෙ නෙවෙයි. ඒවා අතිශයින්ම බලයක් තියෙන මහා සැපයක් තියෙන දේ නෙවෙයි. ඒවා දුර්වල දේවල්. ඒවට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. බලන්න ඒ විදිහට උන්වහන්සේ තේරුම් අරගෙන ගිහි ගෙදර වාසය කරද්දීම උන්වහන්සේ අවබෝධ කළා, නිශ්චිත වශයෙන්ම අවබෝධ කළා කම්සප මුල් කරගෙන දුකෙන් නිදහස් වෙන්න බෑ කියලා. ඒක අවබෝධයක්. ඒ අවබෝධය ආය සංශෝධනය වුණේ නැහැ උන්වහන්සේ අතින්. ඒක නිශ්චිත වශයෙන් පූර්ණ අවබෝධයකින් යුක්ත වුණා උන්වහන්සේ ගිහි ගෙදරදීම. ඒ විදිහට ගිහි ගෙදරදීම උන්වහන්සේ තුළ නිවන් මාර්ගය ගැන පූර්ණ අවබෝධයක්, එවත නිවන් මාර්ගයේ එක්තරා
ප්‍රමාණයක සංශෝධනයේ රහිත අවබෝධයක් උන්වහන්සේ ඇති කරගත්තා. ඒ අවබෝධය තමයි කාමභෝගී ජීවිතය දුකින් නිදහස් වෙන්න උපකාර වෙන්නේ නැහැ. කියන්නේ කාමයන් මතම ජීවත් වෙලා කම්සපම බලවත් කරමින් දුකින් නිදහස් වීමක් ලබන්න බෑ කියලා උන්වහන්සේ නිශ්චිත වශයෙන් අවබෝධ කළා. ඒ ජීවන ක්‍රමය තමයි කාමසුකල්ලිකාන යෝගය කියලා උන්වහන්සේ අපට කියලා දුන්නේ. උන්වහන්සේ පසු කාලේ බුද්ධත්වයට පත් වුණන් පස්සේ පළමු ධර්ම දේශනාවේදී උන්වහන්සේ දේශනා කරනවා කාමසුකල්ලිකාන යෝගය අත්හල යුතු අංගයක් කියලා. කාමයන් හිම ඇලී ගලී වාසය කිරීම අත්හල යුතු දෙයක් කියලා උන්වහන්සේ පළමු ධර්ම දේශනාවේදීම ලෝකයට ප්‍රකාශ කරනවා. ඒ අවබෝධය උන්වහන්සේ ඇති කරගත්තේ සම්බුද්ධත්වයේ ලබන්නට බොහෝ කලකට පෙර. උන්වහන්සේ ගිහිගෙදරින් නික්මෙන්නත් පෙර ගිහිගෙදර කාමභෝගී සැප සම්පත් ලබන රාජකුමාරයෙක් විදිහට සිටිද්දීම තමයි කාම සුකල්ලිකාන යෝගය දුකින් නිදහස් වීම පිණිස උපකාර රහිතයි අත්හල යුතු අංගයක් කියලා අවබෝධ කළේ. බලන්න උන්වහන්සේගේ ආරි සත්‍ය අවබෝධයේ පිණිස දක්ෂ භාවයේ කොයිතරම්ද කියලා. අපට ඊතරම් දක්ෂකමක් නැති අය විදිහට අපට ඒ වගේ දක්ෂකමක් අහලකටවත් එන්න බැරි අය විදිහට ඉඳගෙනත් අපි බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිගන්න අපේ හිත කැමති නැත්තම් අපි කොහොමද මේ උතුම් තෙමඟුල සාර්ථකව සමරන්නේ නේද? අපි බුදුරජාන් වහන්සේගේ අවබෝධයේ තේරුම් නොගෙන ඉන්න තාක් අපි කරන්නම් වාලේ කෝඩුපත්තු කරයි. කරන්නම් වාලේ ගිහින් අපිත් තරං ගහයි. කරන්නම් වාලේ අපි කවි කියයි, සින්දු කියයි, ඇවිදී තරං බලන්න. එච්චරයි. ඒක කරන්නම් වාලේ කිරීමක් විතරයි. එතකොට අපිට තේරෙන්නේ අපිම දන්නේ නැතුව අපේ ඇහැ රැවටෙනවා, ඇහැ පිනවනවා, කන රැවටෙනවා, කන පිනවනවා, තරම් බලමින් ඇහැ පිනවනවා, කෝඩුව බලමින් ඇහැ පිනවනවා, කවි සින්දු කියමින් කන පිනවනවා, හිත පිනවනවා. අන්තිම බලපුවාම තෙමඟුල සමරනවා කියලා කරලා තියෙන ඇහැ පිනවීමක්, කන පිනවීමක්, නාසය පිනවීමක්, දිව පිනවීමක්, ශරීරය පිනවීමක්, හිත පිනවීමක් විතරයි. ඒතර බලන්න යා යුත්තේ කොහෙටද ගියේ කොහෙටද? නේද? අපිට වැරදුනා කියලා අපි තේරුම් ගන්න ඕන. ඒ වරද නිවැරදි කර ගන්න ඕන. සම්පූර්ණයෙන් වැරදිලා නෙවෙයි. අපිට නිවැරදි කරගන්න තියෙන අවස්ථාව අපි පාදගත්තේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ මේ තෙමඟුල සිහි කරද්දී කෙබඳු කෙනෙක් ගැනද මේ සිහි කරන්නේ? කොයි වගේ කෙනෙක් ගැනද මේ සිහි කරන්නේ? ඒතරේ අපි සිහි කරන කෙනාගේ ස්වභාවය තේරුම් ගත්තොත් අපි ඒ සිහි කිරීම උසස් විදිහට සිහි කරනවා. ගෙදෙට්ට අමුත් එක්කිනුට ඒ අමුත්තගේ ස්වභාවයට අනුවයි අපි සලකන්නේ. නේද? අපි යාචකෙක් ආවොත් යාචකයර සලකන විදියයි අම්මා ගෙදෙට්ට ආවොත් අම්මට සලකන විදියයි හාත්පසින් වෙනස් නේද? නේද? ආන් ඒ වගේ අපි බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීමත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වටිනාම දේවල් ගැන සිහි කිරීමත් සාමාන්‍ය ලෝක විශ්ය සිහි කිරීමත් කියන දෙක අර යාචකයෙක් ගෙදෙට්ට එනකොට සලකන එකත් අම්මා ගෙදෙට්ට එනකොට සලකන එකත් වගේ හාත්පසින් වෙනස් වෙන්න ඕන. අපි අපේ උපන්දිනයකටත් කෑම හදනවා, සරසනවා, උත්සව කරනවා, ඇස කන නාසය දිව ශරීරය පිනවනවා. බුදුරජාණන් වහන්සේගේ උත්සවයටත් අපි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ උපන්දිනය සිහි කරද්දිත් අපි ඒ වගේම ඒ විදිහේම දෙයක් කරනවා නම් ඒක සුදුසු මදි. ඒ බුදුරජාණන් වහන්සේ වැනි අතිශයින්ම දක්ෂ තව කෙනෙකුට සම කරන්න බැරි තරම් දක්ෂ විදිහට ලෝකයේ අවබෝධ කළ අතිශයින් ශ්‍රේෂ්ඨත්වයට පත් වූ උතුම් කෙනෙකුගේ උතුම් සිදුවීම් සිහි කරද්දී අතිශය ගෞරවාදරයක් අපි තුළ තියෙන්න ඕන. ඒ ගෞරවාදරේ අපට ඉපදෙන්නේ නැහනේ බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය තේරෙන්නේ නැත්තම් නේද? දැන් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන පෙර ගෙදර වාසය කරද්දීම ගෙදර කිව්වම අපේ ගෙවල් වගේ නෙවෙයිනේ රාජමාලිගාවක නේද? රාජමාලිගාවක වාසය කරද්දීම උන්වහන්සේ කාමභෝගී සැප සම්පත් අත්හැරියා. ඒවා අර්ථයක් නැති දේවල්, අනර්ථවත් දේවල්, ඒවායේ දුකෙන් නිදහස් වීමට උපකාර නැහැ කියලා උන්වහන්සේ අත්හැරියවා. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ
ඒ කාමභෝගී සැප සම්පත් අතහැරලා ඊළඟට උන්වහන්සේ කල්පනා කළා මේ කාමභෝගී සැප සම්පත් තුල වයසට යෑමෙන් බේරෙන්න ක්‍රමයක් නැත්නම් කාමභෝගී සැප සම්පත් වල ලෙඩවීම කියන දුකෙන් බේරෙන්න විදියක් නැත්නම් කාමභෝගී සැප සම්පත් වලින් මරණයෙන් නිදහස් වෙන්න බැරි නම් මේ ලෝකේ යම් තාක් දුක් දුම්නස් තියෙයිද ඒ වයින් නිදහස් වීමක් කාමභෝගී සැප සම්පත් වලින් ලබන්න බැරි නම් ඒ වයින් නිදහස් වෙන්නේ කොහොමද කියලා උන්වහන්සේ කල්පනා කරා. ඒ කල්පනාව උපදවකට ගෙදර ඉන්න කාලේ මාලිගාවේ ඉන්න කාලේ බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් දක්ෂ කෙනෙක්ද කොයිතරම් බල සම්පන්නව ප්‍රඥාව මෙහෙවන්න පුළුවන් කෙනෙක්ද. අපි බඳු කෙනෙකුගේ නුවණ ප්‍රඥාව ගැන පහදින්න නැතුව මේ සාමාන්‍ය මිනිසුන්ගේ දැනුමට කොච්චර අපි වසඟ වෙලාද නේද? සාමාන්‍ය මිනිස්සු අපට පෙන්වන දෙයින් අපි මත් වෙලා ඉන්න නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට පහදින්න අපිට අසමර්ථ. බැරි. ඇයි අපේ හිත පිරලා තියෙන දුර්වලතයක් ගැන. අපේ හිත පිරලා තියෙන්නේ මේ ලෝකේ සාමාන්‍යයෙන් බස් එක හදපු මිනිසයා ගැන, කාර් එක හදපු මිනිසයා ගැන, ටෙලිෆෝන් එක හදපු මිනිසයා ගැන, කම්පියුටර් එක හදපු මිනිසයා ගැන, එහෙම නැත්නම් මෝස්තරයක් කරපු මිනිසයා ගැන අපි සතුටු වෙනවා. හරි වටිනා මිනිස්සු කියලා අපි ආඩම්බර වෙනවා. එතකොට ඒ වගේ මේ සාමාන්‍ය මිනිසුන් ගැන අපි පැහැදිලා ඉන්නකොට අර මහා ගැඹුරු නුවණින් යුක්ත අතිශය ප්‍රඥාවෙන් යුක්ත ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගන්න අපිට බෑ. අසමර්ථයි. පැහැදිලිද හේතුව? අර කුඩැල්ල එක තැනක ඇලිලා ඉන්නකොට තව තැනකට යන්න බෑ නේද? ඔය වගේ අපි එක තැනකම අඩිය ගහගෙන ඉන්නකොට තව තැනකට යන්න බෑ. ලොක් වෙලා අපි හිර වෙලා අපි කොටු වෙලා අපි මේ ලෝකේ තියෙන සාමාන්‍ය දැනුමට කොටු වෙලා සාමාන්‍ය මිනිසුන්ගේ දක්ෂකමට වසී වෙලා ඒකට හේතුව අපේ දැනුම හරිම පටුයි අපට හිතන්න ගොඩක් බෑ. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ කොතරම් පුළුල් විදිහට හිතන්න දක්ෂයිද කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න අය විදිහට බුදුරජාණන් වහන්සේ ගැනත් අපි ඉගෙන ගන්න ඕන. දැන් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මහා ගැඹුරු නුවණක් මහා ප්‍රඥාවක් උපදව ගැනීම gedara සිටම කළා. ගිහි ජීවිතයේ තුලදීම රජමාලිගාවේ කුමාරයෙක් විදිහට සිටිද්දීම මහා ගැඹුරු නුවණකට උරුමයක් තිබුණා බුදුරජාණන් වහන්සේ. මහා ගැඹුරු නුවණකින් යුක්තව වාසය කළා. උන්වහන්සේ නිශ්චිතවම දුකෙන් නිදහස් නොවන මාර්ගය මෙයයි කියලා එක් අන්තයක් අයින් කළා. gedara සිටිද්දීම අපට පුළුවන් වුණාද තාම? අපි ලොකුවට උජාරුවට කල්පනා කළාට අපි මහා ලෝකෙටම පේන්න අපි තෙමඟුල සමරවුවට අපිට පුළුවන් වුණාද කියලා අපි බලන්න ඕන. ඒ බුදුරජාන් වහන්සේ නිවසේ ඉඳද්දීම අතහැරපු එක් අන්තයක් තියෙනවා. දුකෙන් නිදහස් වෙන්න උපකාර රහිතයි කියලා අතහැරපු කාමසුකල්ලිකානෝ යෝගය. අන්න එයින් නිදහස් වෙන්න ඒ අන්තය අතහරින්න අපට පුළුවන් වුණාද කියලා අපි බලන්න ඕන. ඒ අන්තය නොහැර තෙමඟුල සමරන්නට ගියාම අපි ඒ අන්තයේ තුල සිට නේද තෙමඟුල සමරන්න වෙන්නේ? ඈ නේද? මඩේ ඉඳගෙන යම් මොනවා කළත් අපි මඩ ගා ගන්න වෙනව නේද? මඩේ ඉඳගෙන රාජභෝජන වළඳනවා අපි. මඩේ ඉඳගෙන දිව්‍ය සලුව පළඳිනවා අපි. අර්ථයක් නැහැ. නේද? මඩෙන් නිදහස් වෙලා අමුරෙද්දක් ඇන්දත් පිරිසිදුයි. මඩෙන් නිදහස් වෙලා පාංලෙල්ලක් කෑවත් පිරිසිදුයි. මඩේ ඉඳගෙන දිව්‍ය සලු ඇන්දත් අපිරිසිදුයි. ඒ වගේ කාමසුකල්ලිකානෝ යෝගයේ දුකෙන් නිදහස් වීම පිණිස උපකාර රහිත අත්හල යුතු අන්තයක් කියන දැනුම අපට නැත්නම් ඒ පිළිගැනීම අපට නැත්නම් ඒ කාමසුකල්ලිකානෝ යෝගයේ තුලම ඉඳගෙන සමරන්නා වූ තෙමඟුල අර්ථවත් කරන්න අපට අමාරුයි. ඒ අර්ථයක් උපදවන්න අපට අමාරුයි. ඒ නිසා අප බුදුරජාණන් වහන්සේ ධර්ම අවබෝධ කළ ඒ විමසන නුවණ, ඒ විමසීමේ නුවණ උපදවගත විදිය ගැන අප තේරුම් ගන්න ඕන. ඒතර අපට බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න පුළුවන්. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනොත් අපට සිද්ධ වෙනවා කාමසුකල්ලිකානෝ යෝගය අතහරින්න. ඒ ගැන අපහදින්න අපට සිද්ධ වෙනවා.
බලන්න පියවරු බලන්න මේ ලෝකයේ මිනිස්සු දිහා ඇතැම් අය තාත්තා කෙරේ ගෞරවයෙන් ඉන්න කෙනා දුකසේ නමුත් තාත්තගේ අවවාදේ පිළිපදිනවා. අඬ අඬා හරි තාත්තගේ වචනේ අහන ළමයි ඉන්නෝනේ. අඬ අඬා හරි අම්මා කියන දේ අහන ළමයි ඉන්නෝනේ. කලාතුරකින් තමයි කෙනෙක් දෙන්න අම්මටත් සැරකලා දුවන්නේ. නේද? අඬ අඬා හරි ඊටාම අමාරුවෙන් හරි අම්මගේ තාත්තගේ වචනේ තියවනත වෙනව නේද ළමයි? අන්න ඒ විදිහට අපි බුදුරජාන් වහන්සේ ගැන දැනගත්තොත් බුදුරජාන් වහන්සේ මේ විදිහේ නුවණින් යුක්තයි, මේ විදිහේ දක්ෂ භාවයකින් යුක්තයි, මේ විදිහේ අවබෝධයකින් යුක්තයි කියලා අපිට බුදුරජාණන් වහන්සේ ගැන තේරුණොත් බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිපදින්න අපට සිද්ධ වෙනවා. ඒකෙන් අපි අයින් වෙන්නේ නැහැ. ඒකයි බුදු සරණ කියලා කියන්නේ. තෙරුවන් කෙරෙහි පිහිටනවා කියන්නේ බල සම්පන්න දෙයක්. සද්ධාවටපත් වෙනවා කියන්නේ බල සම්පන්න දෙයක්. ඒ සද්ධාවටපත් වූ බල සම්පන්න පුරුෂයා, බල සම්පන්න පුද්ගලයා කාම ගින්නට වැටෙන්නේ නැහැ. කාම සුකල්ලි කාණ යෝගයෙන් එයාට බේරෙන්න පුළුවන්. කාමෙන් අගය කරන පැත්තෙන් එයා ඈත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ නුවණ, ප්‍රඥාව, විමසීමේ දක්ෂ භාවය, ඒ ශ්‍රේෂ්ඨත්වය ගැන තේරුම් ගන්න කෙනා බුද්ධ වචන ඒකාන්තයෙන් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේගේ පළමු බුද්ධ වචනේ තුලම තියෙනවා කාම සුකල්ලි කාණ යෝගයේ අත්හල යුතු අන්තයක් කියලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ දක්ෂ භාවය ගැන, මහා ප්‍රඥාව ගැන, විමසීමේ නුවණ ගැන, බුදුරජාණන් වහන්සේ ධර්ම අවබෝධ කළ ආකාරය ගැන යමෙක් දන්නවා නම්, ඒ ගැන පහදිනවා නම්, සද්ධාවටපත් වෙනවා නම් කාමයන් ගැන බයක් ඇති වෙනවා. කාම සුකල්ලි කාණ යෝගය නැත්නම් කම්සප්ප මත්තේම ජීවිතය ගතකරන්න අකමැත්තක්, ලැජ්ජාවක්, බයක් ඇති වෙනවා. අර අම්මා ගැන, තාත්තා ගැන ගෞරවාදරෙන් ඉන්න කෙනා ඇතැම් දේවල් කරද්දී දෙවතාවක්, තුන්වතාවක් අම්මා බනීද දන්නේ, තාත්තා මොනවා කියයිද දන්නේ කියලා හිතන ගතියක් ළමයි තුල එනවනේ. ඒ කියන්නේ යමක් කරද්දී හිතුව විදිහට කරන්න පෙළඹෙන්නේ නැහැ නේද? අම්මා තාත්තා ගැන පැහැදීමකින් ඉන්න ළමයි. දෙතුන් වතාවක් හිතලා සමාදේ නොකර ඉන්නවනේ. ආන් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය දන්න ශ්‍රාවකයා. ඒ ශාස්ත්‍රු ගෞරවය නිසා, ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ගැන තිබෙන පැහැදීම නිසා කාමයන් මත්තේම ඇලී ගැලී ඉන්න ස්වභාවයට අකමැති වෙනවා. ඒ වගේ කරන්ට අකමැති වෙනවා. එයින් ඈත් වෙන්න ඔගේ හිත නැමෙනවා. අන්නේ බඳු සිතකින් යුක්ත කෙනාට ශ්‍රේෂ්ඨ විදිහට තෙමඟුල සමරන්න පුළුවන්. මක් නිසාද ඔහු මඩෙන් ඈතට ඇවිදින් ඔහු සලු පළඳින්නේ. මඩෙන් ඈතට ඇවිදින් ඔහු භෝජන අනුභව කරන්නේ. එතකොට ඔහුගේ සලුව දිව සලුවක්ම වෙන්න ඕනේ නැහැ. ඔහුට රාජ භෝජනම ඕනේ නැහැ. මඩෙන් ගොඩ වෙච්ච කෙනාට සාමාන්‍ය අඳුමක් ඇඳත් පිරිසිදුයි. මඩෙන් ගොඩ වෙච්ච කෙනාට සාමාන්‍ය කෑමක් කෑවත් පිරිසිදුයි. මඩේ ඉඳගෙන රාජ භෝජන කෑවත්, දිව්‍ය භෝජන වැළඳුවත්, දිවසලු පැළඳුවත් පිරිසිදු භාවයක් ලබන්න බෑ. ඒ නිසා මේ කාමසුකල්ලි කාණ යෝගයේ තුල ඉඳිමින්, කාමයන් මතම ජීවත් වෙමින්, කාමයන්ම පතමින්, කාමයන්ම අගය කරමින්, කාමයන්ම සොයමින් ඉන්න කෙනාට ජයග්‍රහණයක් නෑ, පරාජයක්මයි. ඔහු තෙමඟුල සමරුවත් ජයග්‍රහණයක් ලබන්න බෑ, පරාජයක්මයි ලබන්න තියෙන්නේ. ඒ නිසා මේ උතුම් තෙමඟුල සමරන කාලෙදී ශ්‍රේෂ්ඨ වූ විදිහට මේ තෙමඟුල සමරන ආකාරය තේරුම් ගන්න. මේ කාමයන් කියන්නේ ලෝකයට පරාජයම ඇති කරන දෙයක් මිසක කාමයන්ගෙන් කිසි කලක ලෝකෙට ජයග්‍රහණයක් උපදවන්න බෑ. ඒක ඔබට තේරෙන්න ඕන මේ නොදුරු කාලෙම, මේ කාලය තුල අප ලබා තිබෙන පරාජය, කාමයන් මුල් කරගෙන සමස්ත ලෝකයේම ලබලා තියෙන පරාජය අපි පිළිගන්න ඕන. කාමයන්ට වසඟ වෙලා, කාමයන් මතම අර මිරිඟුවක් පස්සේ දිව මුව වගේ, මුව පැටව වගේ කාමයන් මතම දිවලා හෙම්බත් වෙලා, කාමයන්ම පතපත කාමයන්ම අගය කර කර, කාමසුකල්ලි කාණ යෝගයේම අගය කරමින් කාමයන්ම දියුණු කළ ලෝකයාට මොකද උනේ? කාමභෝගී සැපවලින් බල සම්පන්න වෙච්ච රටවල්, කම්සපෙන් මත් වෙච්ච මිනිස්සු අද මරණයෙන් විලාප දෙනවා.
අද රෝග පීඩා වලින් බයටපත් වෙලා අද තමන් හදාගත්ත ගේ දොර තමන් ඇති කරගත්ත මාලිගා යාන වාහන සැප සම්පත් අහිමි වෙලා සමහරට පාරේ මැරිලා වැටෙනවා. සමහරට තමන්ගේ අඹදරුවොත් නැතුව නිකන් කොහරි තැනක මුල්ලක මැරිලා වැටෙනවා. නේද? කොයි මොහොතේ අපි මැරෙයිද? කොයි මොහොතේ අපට ලෙඩ වෙයිද? අද මිනිසුන් තුළ 99% මිනිසුන් තුළ ලෝකයේ සියලු මිනිසුන් තුළ අද බිය, සැකය, තැති ගැනීම, අමනාපය, අහිතවත්කම, අනිකා කෙරෙහි අමනාපය, ගැටීම, ඉරිසියාව, වෛරය, ක්‍රෝධය ඉස්මතු වෙලා. ඇතැම් අය කණ්ඩ නැතුව දුකසේ ඉන්නවා. ඇතැම් අය කෑමට පොර කනවා. අපි දැක්ක මේ දැන් සමහර ඊටාම දියුණු රටවල මේ වැසිකිළියට ගිහිල්ලා මල පහ කරපුවාම පිහිද ගන්න එම්සු කඩදාසි වලින් දියුණුයි කියන හිත රටවල තාම ඒක හොද ගන්නවත් දියුණු නැහැ. ඉතින් මේ කඩදාසි කෑල්ලට රණ්ඩු වෙන මිනිස්සුන් අපි දැක්ක මේ ලෝකේ. වැසිකිළියට ගිහිල්ලා මල පහ කරලා පිහිද ගන්න කඩදාසිය টয়ලට් පේපර් කියලා කියන්නේ අන්න ඒවට රණ්ඩු වෙන දියුණු මිනිසුන් මේ ලෝකේ අපි දැක්ක මේ මෑත කාලේ. ඒතර බලන්න මේ අපි අගය කරපු කම්සප අපි වටිනවා කියලා හිතපු ඒකාන්ත සැපම තියෙනවා කියලා හිතලා දියුණු කරගත්ත කම්සප අපට උරුම කළේ මොනවද? නේද? අන්තිමට වැසිකිළියට ගිහින් පිහිද ගන්න කොලේටත් අරගල කරන මට්ටමට මිනිසුන් වැටුණා. තමන් හදාගත්ත ගේ දොර ඉඩ කඩම යාන වාහනේ භවභෝග සම්පත් ඒ කිසිවක් නැතුව නිකම් ස්පිරිතාලක ඇඳක මැරිලා ඥාතියෙක්වත් ළඟ නැතුව අසරණව මැරෙන්න සිදු වුණා. තමන්ගේ අම්මා තාත්තා බිරිඳ ස්වාමියා මේ අයගෙන් ඈත් වෙලා තමන්ගේ ගෙදරම ඉන්න සිදු වුණා. තමන්ගේම දරුවට ඥාතියාට මුහුණ බලාගෙන කතා කරන්න පුළුවන් කමක්වත් නැති වුණා නේද මිනිසුන්ට? මොකද්ද මේ කම්සප මිසින් අපට උරුම කරන සැපය? අපට පුළුවන් වුණාද තමන් ඊටාම ආදරය කරන දරුවෙක් හුරතල් කරන්න? කිරිකැටි දරුවවත් හුරතල් කරලා මූණට ලං කරගන්න අම්මා කෙනෙකුට බැරි වුණා නේද? එහෙනම් මේ අසකන නාසය දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන දේවල් අපට උපදවන සැප බොරුවක් කියලා තේරුම් ගන්න මේක බැරිද අපිට දැන්වත්? නේද? නමුත් බුදුරජාණන් වහන්සේ අප වන්තයකට ගෙනියලා නැහැ. ඒක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ මුලින්ම අවබෝධ කළා කම්සප කියන්නේ ඒකාන්තයෙන් දුකින් නිදහස් වෙන මාර්ගය නොවේ. කාමයන් මතම ඇලී ගැලී වාසය කිරීම අත්හල යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ නිශ්චිත වශයෙන් ගිහි ගෙදර සිටිද්දී අවබෝධ කළා. ඒක පස්සේ සංශෝධනය කළේ නැහැ. ඒ අවබෝධයමයි පසු කාලීන බුද්ධත්වයට පත් වුණන් පසු බය නැතුව ප්‍රථමයෙන් පළමු සිංහනාදයේදී දසදහසක් ලෝක ධාතුව කම්පා කරමින් අපට කියා දුන්නේ ලෝකයට දේශනා කළේ කාම සුකල්ලි කාණ යෝගය අත්හල යුතු අන්තයක් කියලා. අදටත් ඒ සත්‍යය සත්‍යක්මයි. නොවන යාන්තම් තියෙන මිනිස්සෙකුටත් අද අතහරින්න පුළුවන් කාම සුකල්ලි කාණ යෝගය. කාමයන් කියන්නේ දුකෙන් නිදහස් වෙන්න උපකාර නැති මාර්ගයක් කියලා අදටත් පිළිගන්න පුළුවන් මධ්‍යස්ථ නුවණක් තියෙන මධ්‍යස්ථ ගති පැවතුම් තියෙන නුවණැත්තාට විමසීමේ නුවණක් තියෙන කෙනාට බුද්ධ වචනේ පිළිගන්නා වූ නුවණැත්තාට අදත් පුළුවන් කම්සප අත්හරින්න. හැබැයි තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ අපි අන්තයකට ගෙනියන්නේ නැති බව යලි යලිත් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ කාමසුකල්ලි කාණු යෝගය මහ බෝසතාණන් වහන්සේ විදියට gedara සිටිද්දීම අතහැරියා. ඒ කාමසුකල්ලි කාණු යෝගයේ අතහරිමින් උන්වහන්සේ මාලිගාවෙන් පිට වෙනවා. මහා අබිනිෂ්ක්‍රමණය කරනවා. ඒ මහා අබිනිෂ්ක්‍රමණයෙන් පසු උන්වහන්සේ මේ ලෝකේ ජරා මරණ කියන දුක දුරු කළ හැකි දුරු කළ යුතුයි. ඒ දුකෙන් නිදහස් විය යුතුයි. ඒ සඳහා මාර්ගයක් ඒකාන්තයෙන් තිබිය යුතුයි. කුමක්ද මේ මාර්ගය කියලා උන්වහන්සේ සොයාගෙන ගියා. බලන්න බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පෙරදී නුවණ විමසන හැටි. සම්බුද්ධත්වයට පත් වෙන පෙරදීම නුවණ පාවිච්චි කරන හැටි. නුවණින් විමසන හැටි. ප්‍රඥාව මෙහෙවන හැටි. නිවැරදි දේ හොයන හැටි. ඒකට කියනවා විමසීමේ නුවණ කියලා. විමසා බලනවා කියලා කියනවා.
එහෙම නැත්නම් ඒකට කියනවා ප්‍රතිවික්ෂා කරනවා කියලා කියනවා. ඒතර අපි බුදුරජාන් වහන්සේ ගැන මේ විදිහට තේරුම් ගන්න ඕන. බුදුරජාන් වහන්සේ ඊටාම හොඳින් විමසීමේ නුවණින් යුක්තව හිටපු කෙනෙක්. ඒ විමසීමේ නුවණ සම්පූර්ණ කිරීමෙන් තමයි සම්බුද්ධත්වයටපත් වෙන්නේ. යම් විමසීමේ නුවණක්ද උන්වහන්සේ උපදවගත්තේ ඒ විමසීමේ නුවණ උන්වහන්සේ වඩනවා. ඒ නුවණේ ඒ විමසීමේ නුවණ එහෙට නුවණින් විමසීම සම්පූර්ණත්වයටපත් කරගන්නවා. ඒ නුවණින් විමසීම සම්පූර්ණත්වයටපත් වීමෙන් තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයටපත් වෙන්නේ. ඒතර අදවැනි පොහොය දිනක තමයි උන්වහන්සේගේ නුවණින් විමසීම කියන ඒ බල සම්පන්නම ක්‍රියාව එමෙතන් ඒ ප්‍රඥාව උපදවා සම්පූර්ණත්වයටපත් කරගත්ත ක්‍රමවේදය. ඒක තමයි නුවණින් විමසීම. එමෙතන් විමසා බැලීම, ප්‍රතිවීක්ෂා කිරීම. අන්නේ විමසීම සම්පූර්ණත්වයටපත් වීමෙන් තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයටපත් වුණා කියලා කියන්නේ. ඒ නුවණින් විමසීම සම්පූර්ණ වෙන්නේ සම්බුද්ධත්වයටපත් වෙන්නේ අදවැනි දවසකයි. ඒතර අද ඒ තෙමඟුල තුල තිබෙන සම්බුද්ධත්වයටපත් වීම නුවණින් විමසීම සම්පූර්ණ වීම සමරනකොට අපි දැනගන්න ඕන කොහොමද උන්වහන්සේ නුවණින් විමසුවේ? මොකද්ද උන්වහන්සේ නුවණින් විමසනා කළේ කියලා අපි දැනගන්න ඕනනේ. එතකොටයි අපි ඒ හොඳින් සමරන්නේ, සතුට සිතෙන් සමරන්නේ. එහෙම නැත්නම් අපි අන්ධය වගේ අතපොත ගන්නවනේ. නේද? ඒකල අපි තීරණය කරන්නේ වෙන මොනවාරිනේ. නේද? ඒකනේ වෙසක් කුඩු හදලා වෙසක් කුඩියේ වෙනත් ලාංඡන ගැහුවා නේද අපේ අය? නේද? වෙසක් වලට කූඩුවක් හදනවා අපි බුදුරජාන් වහන්සේ තෙමඟුල සිහි කරන්න. ඒකල මිනිසුන්ව පේන්න ඒකේ වෙන වෙන ලාංඡන මුද්‍රණය කරන්න අපේ අය පුටු පටන් ගත්තා. ඒතර ඒක දකින අපේ කුඩා ළමයින්ට මොකක්ද දෙන්නේ හැංගියා. මෙතන වෙනත් අය මොකක්ද හිතන්නේ? මොකක්ද ඒගොල්ලන්ගේ සිහි කරන්න කියලා පෙළඹෙන්නේ? අපිට වැරදුනා නේද? යන මාර්ගය අපි වෙනස් කරගන්න ඕන නේද? නේද? වැරදුනා කියලා අපි ගරහ ගන්න ඕනේ නෑ. අපි නිවැරදි වෙන්න පුළුවන්. වැරදි යනවනේ නේද? වැටි ගිහින් තමයි නැගිටින්නේ. ඒතර ඒක නිවැරදි කරගත යුතු දේ තමයි අපි කුමක්ද මේ සම්බුද්ධත්වයටපත් වුණා කියලා විමසන් මේ සිහි කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ විමසීමේ නුවණ තමයි සම්පූර්ණත්වයටපත් වෙන්නේ. කුමක්ද බුදුරජාණන් වහන්සේ විමසුවේ? බුදුරජාණන් වහන්සේ විමසා බැලුවා මේ ලෝකේ දුක කියලා දෙයක් තියෙනවා. මේ ලෝකේ දුකේ හට ගැනීම කියලා දෙයක් තියෙනවා. මේ ලෝකේ දුකේ නැතිවීම කියලා දෙයක් තියෙනවා. දුක නැති වෙන මාර්ගයක් තියෙනවා කියලා උන්වහන්සේ විමසුවා. අන්නේ ආකාරයෙන් 4 ආකාරයකින් උන්වහන්සේ විමසීම ඇති කරගත්තා. ඒ ආකාර 4ම තමයි සම්පූර්ණත්වයටපත් කරගත්තේ. ඒතර උන්වහන්සේ දුක කියන දේ සම්පූර්ණයෙන් අවබෝධ කරගත්තා. දුකේ හට ගැනීම සම්පූර්ණයෙන් දැනගෙන ප්‍රහාණය කළා. දුකේ නැතිවීම සම්පූර්ණයෙන් දැනගෙන සම්පූර්ණ කරගත්තා. දුක නැති වෙන මාර්ගය සම්පූර්ණ කළා. ඒක තමයි මේ පොහොය දිනේදී උන්වහන්සේ සම්පූර්ණ කර කරුණු 4. ඒතර විමසා බැලීම උන්වහන්සේ තවත් ආකාරයකින් සිදු කළා. මොකද්ද බලන්න උන්වහන්සේ ගෙදර වාසය කරන රජ මාලිගාවේ ඉන්නකොට උන්වහන්සේ තේරුම් ගත්ත දුක කියලා දෙයක් තියෙනවා. මොකද්ද? වයසට යෑම, ලෙඩවීම, මරණයටපත් වීම මේ ආදී දේවල් ඒකාන්ත දුක්. කාටවත් මේන් පැනලා යන්න එහෙම නැත්නම් මේක මගහැරලා යන්න පුළුවන් කමක් නැහැ. උපන් නූපන් සියලු සත්වයන්ට මේ ඒකාන්තයෙන් මේ දුක් තියෙනවා කියලා උන්වහන්සේ තේරුම් ගත්තා ගිහි ගෙදරින් දැද්දිම. ඒතර උන්වහන්සේ සැක කරේ නෑ වෙනනම් අයට මේ දුක නැති වෙයිවත්ද කියලා උන්වහන්සේ සැකයක් ඇති උනේ නෑ. නේද? උන්වහන්සේ තේරුම් ගත්තා මේ ලෝකේ යම් තාක් ඉපදුන අය ඇද්ද? අතීතයේ ඉපදිච්ච කට්ටිය ඇද්ද? එහෙම නැත්නම් අනාගතයේ උපදින අය ඇද්ද? උපන් නූපන් අනාගතයේ උපදින මේ ලෝකේ යම් තාක් සතුන් නැද්ද? ඒ සියලු සත්වීන්ට වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, මරණයටපත් වූ දුකක්. ඒ ලෙඩවීම, වයසට යෑම, මරණය කියන දේවලින් තොර වූ සත්වීන් මේ ලෝකේ නැහැ කියලා උන්වහන්සේ නිශ්චිත වශයෙන්ම තේරුම් ගත්තා ගිහි ගෙදර සිටියේදීම. ඒකයි උන්වහන්සේ ඒකට විසඳුමක් හෙව්වේ. එහෙම නැත්නම් උන්වහන්සේ ඒ වගේ ඒ කාමභෝගී සැප සම්පත් අතහරින්න පෙළඹෙන්නේ නැහැ. උන්වහන්සේ තේරුම් ගත්ත මේ කම්සප තුල ඒ ජරා මරණ ආදී දේට විසඳුම් නැහැ කියලා. බලන්න කොයිතරම් පුළුල් නිවැරදි සම්පූර්ණ අවබෝධයක් උන්වහන්සේ රජමාලිගාවේ ඉඳද්දිම ලබා ගත්තද? ඉතින් ඒ දැනුම උන්වහන්සේ තවදුරටත් දියුණු කළේ ඒ දැනුමමයි. ඒ අවබෝධයම දියුණු කළා. උන්වහන්සේ තවදුරටත් ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගය සොයාගෙන යනකොට
ඒ කාලේ වෙනකොට ඇතැම් අය විවිධ විදිහේ ක්‍රම අනුගමනය කරමින් හිටියා. උන්වහන්සේ ඒවත් ගිහිල්ලා අත්හදා බැලුවා. ඒ කාලේ පිළිගැනීමක් තිබ්බ සමාජයේ කාමභෝගී සැප වලින් අතහැරලා මුළුමනින්ම කායට දුක් දුන්නොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා පිළිගැනීමක් තිබුණා සමාජයේ ඒ කාලේ. උන්වහන්සේ ඒක බැලුවත් හදා බැලුවා. උන්වහන්සේ ඒ විදිහට නොයෙකුත් විදිහේ දුක් දුම්නස් දෙමින් කායට දුක් දෙමින් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද කියලා අවුරුදු 6ක් පුරාවටම අත්හදා බැලුවා. අපි දුෂ්කර ක්‍රියා කරා කියලා අහලා තියෙන ආන්‍යක. අවුරුදු 6ක් පුරාවටම කායට යම්තාක් දුක් දෙන්න පුළුවන් නම් ඒ සියලුම දුක් දෙමින් ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? නිදහස් වීමක් තියෙනවද? විමුක්තියක් තියෙනවද කියලා උන්වහන්සේ හොයලා බැලුවා. ඒ දුක් දුම්න ඒ කායට දෙන්න පුළුවන් සියලුම දුක් දෙමින් ඒ විදිහට පරීක්ෂා කරලා බලද්දී උන්වහන්සේට අවබෝධ වුණා කායට බලවත් දුක් දීලා එතන දුක් විඳිමින් දුකෙන් නිදහස් වෙන්න බෑ කියලා උන්වහන්සේ නිශ්චිත වශයෙන් අවබෝධ කරගත්තා. බලන්න එතකොට උන්වහන්සේ අර විමසීම පුළුල් වෙන හැටි. විමසීම බලවත් වෙනවා. විමසීම සම්පූර්ණ වෙනවා. එතකොට gedara මාලිගාවේ ඉඳද්දීම උන්වහන්සේ එක්කන්තයක් තේරුම් ගත්තා. කාමයන් මතම ජීවත් වෙලා කම්සප මතම ජීවත් වෙමින් දුකෙන් නිදහස් වෙන්න බෑ. උන්වහන්සේ නිශ්චිත වශයෙන් කාමයන්ගෙන් අර්ථයක් නැහැ කියලා කාමයන් අතහැරියා. ඊට පස්සේ උන්වහන්සේ තවදුරටත් විමසා බලලා පරීක්ෂා කරලා බලලා කයට දුක් දීමෙන් දුකෙන් නිදහස් වීමක් ලබන්න බෑ කියලා අවබෝධ කරගන්නවා. බලන්න මේ අවබෝධයන් සම්බුද්ධත්වයෙන් පසු උන්වහන්සේ අපට දේශනා කරන පළමු දේශනාවේදීම කාමසුකල්ලිකානෝ යෝගයත් අත්තකිලමතානෝ යෝගයත් කියන අන්ත දෙකම අත්හැර යුතුයි කියලා උන්වහන්සේ නිශ්චිත වශයෙන්ම අවබෝධ කරගන්නවා. ඒ අවබෝධය අපට පසුව කියා දෙනවනේ. අපි අහලා තිනවනේ. එතකොට උන්වහන්සේ ඒ අවබෝධයන් දෙක ඇති කරගත්තේ සම්බුද්ධත්වයට පෙරයි. සම්බුද්ධත්වයට පෙරදී උන්වහන්සේ කාමසුකල්ලිකානෝ යෝගයත් අත්තකිලමතානෝ යෝගයත් කායට දුක් දීම කියන ඒ අන්තයත් දුකෙන් නිදහස් වීමට උපකාර රහිතයි. උදව්වක් නැහැ. කිසි විදිහකින් උදව්වක් නැහැ කියලා උන්වහන්සේ අවබෝධ කරගන්නවා. ඒතර අපට ධර්මයේ ඉගෙන ගන්න අය විදිහට ඒ අන්ත දෙක අත්හරින්න අපිට පුළුවන් වෙන්න ඕනනේ. ඒ අන්ත දෙක අත් නොහැර එතනින් එහාට අපි කොහොමද කරන්නේ? බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයටපත් උනේ ওই අන්ත දෙක අතහැරලයි. ඒ අන්ත දෙක අතහැරියා. ඒ අන්ත දෙක නිකන් නෙමෙයි අතහැරියේ. කාගෙන්වත් අහලා අන්ධ භක්තියකින් නෙමෙයි. උන්වහන්සේ විමසා බලලා ඒ විමසීමේ නුවණ සම්පූර්ණ කරගෙනයි උන්වහන්සේ අන්ත දෙක අතහැරියේ. කුමක්ද උන්වහන්සේ විමසීමේ නුවණ තුළ උපදවගත්ත ඊළඟ අවබෝධය? උන්වහන්සේ අපට කියා දෙනවා මහණෙනි මේ කාමයන් මේවායේ තියෙනවා ආස්වාදය කියලා දෙයක්. එහෙම නැත්නම් උන්වහන්සේ කියා දෙනවා මහණෙනි මේ අස කන නාසය දිව ශරීරයේ සිත රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මෙන්න මේවායේ තියෙනවා ආස්වාදය කියලා දෙයක්. මහණෙනි මේවායේ තියෙනවා ආදීනමය කියලා දෙයක්. මේවායේ නිදහස් වීම කියලා දෙයක්ත් තියෙනවා. මහණෙනි මම මේ ආස්වාදය මේ අසකන නාසය දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේ කියන දේවල් වල ආස්වාදයේ විදිහටත් ආදීනමේ විදිහටත් මේවායි නිදහස් වීම විදිහටත් මම අවබෝධ කළා. ඒ අවබෝධය සම්පූර්ණ වුණාන් පසුයි මම සම්බුද්ධත්වයටපත් වුණා කියලා ප්‍රතිඥා දුන්නේ. ඒ අවබෝධය අසම්පූර්ණව තියෙන තාක් සම්බුද්ධත්වයටපත් වුණා කියලා මම ප්‍රතිඥා දුන්නේ නැහැ මහණෙනි කියලා කියනවා. ඒතර උන්වහන්සේ අද වෙනි දිනක සම්බුද්ධත්වයටපත් වුණා කියලා අපි තේරුම් ගත යුතු කුමක්ද? මේ ඇස කන නාසය දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන ආයතන ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන විදිහට අපි ඉගෙනගෙන තිනවා. බුදුරජාන් වහන්සේ මේවට ලෝකය කියලාත් කියලා දෙනවා. ඒතර එහෙම නැත්නම් මේ සියල්ල කියලාත් අපට කියලා දෙනවා. ඒතර අපි මේ සියල්ල එහෙම නැත්නම් මේ ලෝකය එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික සහ බාහිර ආයතනවල ආස්වාදයේ විදිහටත් ආදීන විදිහටත් නිස්සරණේ විදිහටත් මුළුමනින්ම අවබෝධ කරගෙන ඒ අවබෝධයේ සම්පූර්ණ වීමෙන් තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයටපත් වෙන්නේ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. ඒක අපි දැනගන්න ඕන. ඒක අපි සිහි කරන්න ඕන.
ඒතර සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා කියන්නේ නිකම්ම වෙච්ච දෙයක් නෙමෙයි. දීර්ඝ කාලක් පුළුල් විමසා බැලීමකින්, නිවැරදි විමසා බැලීමකින්, තමන් වහන්සේ තුලම පැවති විමසා බැලීමකින්, නිවැරදිම විමසා බැලීමකින්, සම්පූර්ණ වූ විමසා බැලීමකින් යුක්ත අවබෝධයක් සම්බුද්ධත්වයේදී බුදුරජාන් වහන්සේ සතු වුණා. ඒ අවබෝධය කුමක්ද? මේ ලෝකේ ආස්වාදයේ විදිහටත්, ආදීන විදිහටත්, නිස්සරණ විදිහටත් අවබෝධ කළා. සම්පූර්ණත්වයටපත් වුණා. එයයි සම්බුද්ධත්වයටපත් වීම කියලා කියන්නේ. ඒතර උන්වහන්සේ අපට පෙන්වා දෙනවා ජරා මරණ කියලා දුකක් තියෙනවා. ජරා මරණ ව්‍යාධි මේවා දුක්. මේ උපන් සියලු සත්ත්වයින් මේක තියෙනවා. මේවෙන් නිදහස් වීමක් ලෝකේ තියෙනවා. මේවෙන් නිදහස් වීම පිණිස කාමයන්ගේ සැප උපකාර කරන්නේ නැහැ. කාමයන් මතම වාසය කළා. කම්සප මතම වාසය කරනකොට දුකේ නිදහස් වීමක් ලබන්න බෑ. යලි දුකට ගොදුරු වෙනවා. හැබැයි කාමයන් මුළුමනින්ම අතහැරලා කායට දුක් දීලත් දුකින් නිදහස් වෙන්න බෑ. උන්වහන්සේ දේශනා කරනවා කොහොමද දුකින් නිදහස් වෙන්නේ? නිදහස් වෙන ක්‍රමය තමයි මේ කාමයන් එහෙම නැත්නම් මේ ලෝකේ ආස්වාද විදිහට තේරුම් ගන්න ඕන. ආදීනව විදිහට තේරුම් ගන්න ඕන. නිස්සරණ විදිහට තේරුම් ගන්න ඕන. අන්නේ විදිහට තේරුම් ගන්න කෙනාට දුකින් නිදහස් වීම තියෙනවා. එහෙම තේරුම් ගන්න නම් අර අන්ත දෙකක් තියෙනවනේ. අන්ත දෙක අතහරින්න ඕන. එකක් තමයි කාමයන් මතම වාසය, කාමයන්ගේ සැප මතම වාසය කිරීම. කම් සැප මතම වාසය කිරීම අතහරින්න ඕන. ඒ සියල්ලම අතහැරලා දුක් විඳීමත් අතහරින්න ඕන. ඒ දෙකම අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව, මැදුම් පිළිවෙත අනුගමනය කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භාගතුන් වහන්සේ පෙන්වන මහණෙනි මම ඒ කාම සුකල්ලිකාන යෝගයත් අත්තිකිලමතාන යෝගයත් දෙකම අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළා. ඒ මධ්‍යම ප්‍රතිපදාව සම්පූර්ණත්වයටපත් කළා. එයින් මගේ අවබෝධය සම්පූර්ණ බවටපත් වුණා, විමුක්තියටපත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ අන්ත දෙකම අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා ඒ ප්‍රතිපදාව සම්පූර්ණත්වයටපත් කරලා පත් කරගෙන විමුක්තියටපත් වීම තමයි අද දවසේදී බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයටපත් වුණා කියලා අපි තේරුම් ගත යුත්තේ, ස්මරණය කළ යුත්තේ. එතකොට මේ කාමභෝගී ජීවිතය ගත කරන මිනිසුන්ටම මේවයි නිදහස් වීම පිණිසත් අපට මාර්ගයක් බුදුරජාණන් වහන්සේට පෙන්වා දී තිබෙනවා. කුමක්ද මේ මාර්ගය? ආස්වාදේ, ආදීනව, නිස්සරණය කියන ධර්මතා තුනම තේරුම් ගැනීම. එතකොට මේ ධර්මතා තුනක්, ඒබඳු ධර්මතා තුනක් තියෙනවා කියලා අපි දන්නේ නැත්නම්, තේරුම් ගන්න නැත්නම්, පිළිගන්නේ නැත්නම් අපිට නිදහස් වෙන්න බෑ. නිදහස් වෙන්න බැරි ඇයි? අපි අන්ත දෙකට අත්හැලියුතු අන්ත දෙකට වැටෙනවා. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පිළි නොගත්ත ඕනම කෙනෙක් ඒ අන්ත දෙකකින් එක්ක ඉන්නේ. එක්ක කාමයන් මතම, කම්සප මතම ජීවිතය ගත කරන ස්වභාවයටපත් වෙනවා. කාම සුකල්ලිකාන යෝගය පිළි අරගෙන වාසය කරන ඇතැම් අය. එහෙම නැත්නම් කාමයන් ඔක්කොම අතහැරලා අධික දුක් දෙන ස්වභාවයට ගොදුරු වෙන ඇතැම් අය. නමුත් යම් කෙනෙක් බුදුරජාන් වහන්සේගේ අවබෝධය පිළිගත්තොත්, බුදුරජාන් වහන්සේ කොහොමද දුකින් නිදහස් වුනේ, නිදහස් වෙන පිළිවෙල ගැන අපිට කොහොමද කියලා දුන්නේ කියලා තේරුම් ගත්තොත්, ඒ විදිහට තේරුම් ගනිමින් බුදුරජාන් වහන්සේ ගැන පැහැදුනොත්, ඒ අය අර අන්ත දෙක අතහරිනවා, අතහැරෙනවා යයින් තුල. ඒ අය දන්නවා මේවා හිස් දේවල් අපි අල්ලන් හිටියේ. සිතේ වයින් ඈත් වෙනවා. ඒක ස්වභාවයක්, ඒක ධර්මතාවයක්. බුදුරජාන් වහන්සේ ගැන පහදින්න නැතුව ඒ අත්හරින්න ඕන අන්ත දෙකෙන් ඈත් වෙන්නේ නැහැ. හිතට බයක් තියෙනවා. කූඩැල්ල ඇලුනා වගේ ඒක ඇලිලා ඉන්නවා. ඒක ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුණු කෙනා බුදුරජාණන් වහන්සේ ගැන පහදින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධ කරගත්ත විදිය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තේරුම් ගන්න කෙනා බුදුරජාණන් වහන්සේ ගැන පහදිනවා. ඒ පැහැදීම උපන් සැනින් වැඩි කල් යන්නේ අකාලිකව කල් නොයවා අන්ත දෙකෙන් ඈත් වෙනවා, මැදුම් පිළිවෙතට එනවා. සද්ධානුසාරී කෙනා කියන්නේ ආන්ගයා. සද්ධානුසාරී කෙනා, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගත් කෙනා, කාමසුකල්ලිකාන යෝගයෙන් නිදහස් වුණ කෙනා, අත්තිකිලමතාන යෝගයෙන් නිදහස් වුණ කෙනා, මැදුම් පිළිවෙතට ආපු කෙනා. අන්න එයාට කාමයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්. අර අධිකව කාමයන්ට
අධිකව කායට දුක් දෙන ස්වභාවයට එයා ගොදුරු වෙන්නෙත් නැහැ. ඒතර ඔහු කාමයන්ගෙන්නුත් නිදහස් වෙලා අධික දුක් දීමිනුත් නිදහස් වෙලා මැදුම් පිළිවෙතේ යන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය පිළිගත් ඒ කෙරෙහි ශ්‍රද්ධාවට පැහැදීමටපත් වූ කෙනාට කුමක්ද මේ භාගතුන් වහන්සේගේ අවබෝධය? කාමයන්හි එහෙම නැත්නම් මේ ලෝකයේහි ආස්වාදයක් තිබෙනවා, ආදීනවයක් තිබෙනවා, නිස්සරණයක් තිබෙනවා කියලා දැන ගැනීම. ඒතර ඔහු ආස්වාදයේ විතර ඉගෙන ගන්න සූදානම් වෙනවා, ඉගෙන ගන්නවා. ආදීනවේ ආදීන විතර ඉගෙන ගන්නවා, නිස්සරණේ නිස්සරණ විතර ඉගෙන ගන්නවා. එයයි ධර්මය ඉගෙන ගන්නවා කියලා කියන්නේ. ඒතර ධර්මය ඉගෙන ගනිද්දී ආස්වාදයේ විතර අවබෝධ කරගන්න ඕන. ආදීනවේ ආදීන විතර අවබෝධ කරගන්න ඕන. නිස්සරණේ නිස්සරණ විතර අවබෝධ කරගන්න ඕන. අන්නය මැදුම් පිළිවෙත තුලයි සිද්ධ වෙන්නේ. මැදුම් පිළිවෙත කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අන්නේ කරුණු තුන තේරුම් ගැනීමත් අවබෝධ කර ගැනීමත්. ඒතර කාම සුකල්ලිකාන යෝගය තුල ඉඳන් එහෙනම් කාමයන්ගේ සැප මතම යපි කාමයන්ම අගය කරමින් ආස්වාදයේ ආදීන නිස්සාරණේ කියන ධර්මතා තේරුම් ගන්න අවබෝධ කරගන්න බෑ. එහෙම නැත්නම් ශරීරයට අධික දුක් දෙමින් ඒ ධර්මතා අවබෝධ කරගන්නත් බෑ. ඒතර මේ අන්ත දෙකෙන් නිදහස් වෙන්න බෑ. බුදුරජාන් වහන්සේ අවබෝධ කළ විදිය, බුදුරජාන් වහන්සේගේ අවබෝධයේ පුළුල් බව, නිවැරදි බව, පිරිසුදු බව, කරුණ සහිත බව, පරිපූර්ණ බව, ඊ타ත්ම පිරිසිදු බව ගැන අපට වැටහීමක් නැත්නම් තේරෙන්නේ නැත්නම් පිළිගන්නේ නැත්නම් ඒ අත්හල යුතු අන්ත දෙකෙන් නිදහස් වෙන්නේ නැහැ අපේ හිත. ඒ අන්ත දෙකට ගොදුරු වෙනවා. මක් නිසාද සිතට ඉන්න තැනක් වෙන්නේ නැහැ. වෙන සරණක් නැහැ. කාමයන්ගේ සරණ විතරයි යාට තියෙන්නේ. ශ්‍රද්ධාවටපත් වෙලා නැත්නම් බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබිලා නැත්නම් ඔහුට කාමයන්ගේ සරණ විතරයි තියෙන්නේ. කාමයන්ගේ සරණ මොකද්ද? පීඩාව. අද මේ ලෝකේ දියුණුයි කියලා හිතන මිනිසුන්, පොහොසත් කියලා හිතන මිනිසුන් පමණක් නෙමේ දිලින්ද පවා කම්සපට ගිජි වෙච්ච සියලු දෙනා අත්විඳින්නේ බිය, තැති ගැනීම, ශෝකය, එකිනෙකා කෙරෙහි අමනාපය, අහිතවත්කම, වාද කිරීම, අමනාප කිරීම, රණ්ඩු සරුවල් කිරීම, කාකොටා ගැනීම මේක නේද විඳින්නේ. මේ ස්වභාවයන් උරුම වුණේ කුමක් නිසාද? කම්සප නිසා. කාමයන්ට රැවටුණ නිසා. කම්සප නෙවෙයි කාමයන්ට රැවටුණ නිසා. කම්සපට කරන්න පුළුවන් දෙයක් නැහැ. කාමයන්ට රැවටුණ නිසා එකිනෙකා කෙරෙහි අමනාපකම්, ගුටි බැට හුමාරු කිරීම, අදකුද හොයා ගැනීම, ඇඬීම්, වැළපීම්, ශෝක කිරීම, බය, තැති ගැනීම කියන මේ දුක් සියල්ල තියෙනවා. බලන්න එතකොට සරණ කොහෙද තියෙන්නේ? සමන් සරණයි කියලා හිතපු කාමයන්ම අපි අසරණ කරලා අද ඇමරිකාව වේවා, එංගලන්තේ වේවා, ඒ බටහිර, නැගෙනහිර ඊළඟට දියුණුයි සම්මත අය පමණක් නෙවෙයි. ඒ දියුණුව පැතූ හිඟන්නු පවා අසරණයි. මක් නිසාද එයාගේ පැතුම තියෙන්නේ කාමයන්ගෙන් සැප තියනවා කියලා පැතුමනේ. ඒකනේ අසරණකම කියලා කියන්නේ. ඒකනේ පිළිසරණක් නැති බව කියලා කියන්නේ. නේද? තෙමෙන බව දැන දැනත් දියැලට යනවා නම් ඔහුට ආරක්ෂාවක් එන්නේ නැහෙනේ. නේද? පිච්චෙන බව දැන දැනත් ගින්න ළඟට යනවා නම් ඔහුට ආරක්ෂාවක් නැහෙනේ. ගිලෙන බව දැන දැනත් සුලියටම යනවා නම් ඔහුට ආරක්ෂාවක් නැහෙනේ. ඒ වගේ නමුත් බලන්න මොකටද ඔහු යන්නේ කියලා උට කොහෙද ඔහු පිළිසරණක් ලබන්නේ? ඔහු දන්නේ නැහැනේ මොකොත්. කාමයන් හැරුණු විට මොකද්ද තියෙන්නේ ධර්මය නොදන්න කෙනාට? බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ නැති කෙනා, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන දන්නේ නැති කෙනාට පිළිසරණ තියෙන්නේ කොහෙද? කාමයන්ගෙමයි. නමුත් බලන්න කාමයන්ගෙන් තියෙන්නේ මොකද්ද පිළිසරණ? පිළිසරණක් නැහැ. කාමයන් කියන්නේ අසාර්ථක දෙයක් ලෝකේ. කාමයන් සම කල්හිම අසාර්ථකයි. කාමයන් සම කල්හිම අරුබුද සහිතයි. කාමයන් සම කල්හිම දුක්ම උපදවන දෙයක්. කාමයන් සම කල්හිම මුලාවෙන් යුක්තයි. කාමයන් සම කල්හි රැවටීමෙන් යුක්තයි. බියජනකයි, සැක සහිතයි, දුක් සහිතයි. කාමයන් මුලාවක්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ කාමයන්ට රැවටෙන්න එපා. එහි මුලාවක් තියෙන්න හේතුව, එහි සැකයක් තියෙන්න හේතුව, ඒකට හේතුව තමයි එහි යම් සැපයක් තියෙනවා. බුදුරජාණන් පෙන්නනවා ඒවයි ස්වභාවය. කාමයේ ස්වභාවය තමයි එහි යම් සැපයක් තියෙනවා. සැපක් සොම්නසක් තියෙනවා. ඒකට බුදුරජාණන් පෙන්නනවා ඒක කාමයන්ගේ ආස්වාදය කියලා. ඒ වගේම බුදුරජාණන් පෙන්නනවා එහි යම් ආදීනවයක් තියෙනවා.
ඒ ආදීනව තමයි ඒක අනිත්‍යයි, දුකයි, විනාශ වෙලා යනවා, විපරිණාමයටපත් වෙනවා. ඒ වගේම එහි නිදහස් වීමක් තියෙනවා. ඒ වගේන තියෙන ආසාව අත්‍තරම නිදහස් වෙනවා කියලා අපට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන. බලන්න කොච්චර නිර්වෝල්ද මේ ධර්මය. කොච්චර සංසිඳීමෙන් යුක්තයිද. කොච්චර බිය රහිතයිද ධර්මය. නේද? බුදුරජාණන් පෙන්වන මේ කාමයන්ගේ ආස්වාදයක් තියෙනවා. ඒකේ සැප සොම්නස තියෙනවා. නෑ කියන්නේ. හැබැයි ඒකේ ආදීනමක් තියෙනවා. ඒක අනිත්‍ය බවක් තියෙනවා, දුක් බවක් තියෙනවා ඒවයි. ඒවා කැඩිලා බිඳලා වෙනස් වෙලා විපරිණාමයටපත් වීමක් තියෙනවා. ඒවයි නිදහස් වීමකුත් තියෙනවා කියලා අපට පෙන්නනවා. බලන්න මේ කරුණු තුනම යමෙක් පිළිගත්තොත් මේ කරුණු තුල පිළිගන්නවා නම් එපමණකින්ම කෙනෙකුට සංසිඳීමක් ඇති වෙනව නේද? දැන් මේ කාලේ කාමයන්ට ගොදුරු වෙච්ච මිනිස්සු සියලු දෙනා අඬා වැළපෙනවා. තමන්ගෙම ගෙදරන් එළියට යන්නත් බෑ. නමුත් කාමෙන් ඇදිලා යනවා. ඇඳිරි නීති දැම්මත් බේරන්න බෑ. එළිය දුවනවා. මේ කොහෙද දුවන්නේ? ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න. නීති පිට නීති දැම්මත් මිනිස්සු බේරන්න බෑ. මොකද හේතුව? ගින්නට ඇදිලා යන පළඟැටි වගේ මිනිස්සු කාමයන්ට ගොදුරු වෙලා නේද? සරණ කොහෙද? එමෙ ගිහිල්ලා ඔන්න ලෙඩට හැදුනා. ඉතින් බය යන්නේ, එළියට යන්නෙත් බයයි, ගෙදරින්නෙත් බයයි. නේද? ඒතර ඇහින්නෙත් බිය ජනක දේවල්, දකින්නෙත් බිය ජනක දේවල්, කැම ටිකක් කන්නෙත් බියෙන්, ගෙදර අම්මා තාත්තා ඒ අය කින්නෙත් බියෙන්. තමන්ගේ ගෙදරක ළමයෙකුට ලෙඩ වුණාක දැනගත්තොත් කොච්චර බියක්ද? ලෙඩ වුණ කෙනෙක් ගියව බස් එකක ගියා කියලා දැනගත්තොත් කොච්චර බියකින්ද ඉන්නේ? එහෙනම් බලන්න මේ කාමයන් මත සැප තියෙනවා කියන දැනුම විතරක් යුක්ත කෙනා, ඒ පටු දැනුමින් යුක්ත කෙනා කොච්චර බියේ ඉන්න කෙනෙක්ද? එයා මහා සොහනක එමෙත යක්කු රාශියේ ඉන්න සොහනක අඳුරේ ඉන්න වගේ නේද? බියේ ඉන්නේ. එමෙතෙන් අතිශය දරුණු පල්හොරු මංකොල්ලකාරෝ මංපහරන්නෝ මැද ඉන්න කෙනෙක් වගේ නේද? එමෙතෙන් ඊටා දරුණු සත්තු සර්පයෝ මහා භයානක සත්තු ටිකක් මැද ඉන්න වගේ බයින් නේද ඉන්න වෙලාදී මිනිසුන්? බලන්න දහම් දැනුම නැති සාමාන්‍ය ලෝකයේ දැනුම අපට සැප උපදවලා නැහැ. අපි රවටිලා අපි යම් අතරමං වීමක් අපි තුල තියෙනවා. මේ අතරමං වීමෙන් අපි නිදහස් කළා පිරිසුදු දැනුමක් අපට උපදවන්නේ බුදුරජාන් වහන්සේ. ඒ දැනුම තමයි බුදුරජාන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ ලෝකේ ආස්වාදයක් තියෙනවා නැත්තේ නෑ කියනවා. මේ ලෝකේ ආස්වාදයේ තිබුණට ආස්වාදේ විතරක් නෙමෙයි ආදීනමයක් තිබෙනවා. ඒ දෙක තේරුම් ගන්න. නිස්සරණයක් තියෙනවා. මේකෙන් බය වෙන්න එපා, නිදහස් වීමක් තියෙනවා කියලා අපි නිර්භය භාවයට පත් කරන බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා. අපි සංසිඳවනවා, අපි බය නැති කරනවා, අපිට සුවය ඇති කරන ධර්මයේ කියලා. ඒකල බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා කාමයන් මතම ජීවත් වෙන්න එපා. ඒවා අතහැරලා දුකටපත් වෙන්නත් එපා. බය නැතුව කාමයන් පරිහරණය කරන්න කියලා කියනවා. හැබැයි භාගතුන්ස පෙන්වනවා කාමයන්ගේ සැපසොම්නස තියෙනවා. කාම ලෝකේ ඉපදුනා ඒ සැපසොම්නස විඳගෙන ඉන්න පහසෙන් ඒවා අතහැරලා මුළුමනින් හිටියොත් දුක් සහිතයි. දැන් බලන්න ඔබට මේ කාමයන් මුළුමනින්ම දුකයි කියලා ඇඳුම් නැතුව හිටියොත් මොකද වෙන්නේ? මේ කාමයන් අපට එපා කියලා ඇඳුම් අතහැරලා හිටියොත් ඉන්න බෑනේ. පීඩයි. ඒක සුදුසු නෑ. අපි කන්නේ නෑ, අපි පස් කනවා කියලා කෑවොත් මොකද වෙන්නේ? පීඩා සහිතයි. ඒ නිසා බුදුරජාණන් පෙන්වනවා මේ කාමයන්ගේ සැපක් සොම්නසක් තියෙනවා. ඒක පරිහරණය කරන්න කියනවා. හැබැයි පරිස්සමෙන් මේකේ ආදීනමක් තියෙනවා. ආදීනමේ දැනගෙන කාමයන් පරිහරණය කරන්නට කියලා බුදුරජාණන් අපට අවවාද කරනවා. අන්නේ බුද්ධ වචනේ පිළිපදින කෙනා බය නැහැ. ඔහු කාමයන් පරිහරණය කරනවා. කොහොමද පරිහරණය කරන්නේ? ආස්වාදයේ විදිහට දැනගෙන. එහෙම නැත්නම් ඔහු කාමයන් අතහැරලා බඩගින්නේ ඉන්න, එහෙම නැත්නම් මේ නොකානොබී ඉන්න, ඇඳුම් අඳින්න නැතුව ඉන්න, එහෙම නැත්නම් ආභරණායිත්තම් පලඳ නැතුව ඉන්න, ගෙවල් හදන්න නැතුව දුක් විඳින අය බවටපත් වෙනවනේ. ඒ අන්තයට ගෙනියන්නේ අපි බුදුරජාන් වහන්සේ. කාමයන් මතම සැප තියනවා කියලා ඒ අන්තයට ගෙනියන්නේ නැහැ. අන්ත දෙකම අත්හැරවලා අප මැදට ගේනවා. ගේන්නේ කොහොමද? එතන මැදුම් පිළිවෙතට අපව ගේනවා බුදුරජාන් වහන්සේ ධර්මයේ කියලා. කොහොමද ගේන්නේ? බුදුරජාන් වහන්සේ පෙන්වනවා කාමයන්ගේ ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාද නිසා කම්සප විඳින්න. හැබැයි ආදීනමක් තියෙනවා. ආදීනවේ තේරුම් ගන්න. ආදීනව තේරුම් ගනිමින් කම්සප විඳින්න කියලා අපට පෙන්නනවා. ආදීනව තේරුම් ගනිමින් ඉන්න කෙනාට භයානක වූ කාමයන්ගෙන් ඒ ආදීන වලින් නිදහස් වෙන්න පුළුවන් කියලා අපට පෙන්නනවා. අපේ බය නැති කරනවා. ඒකල භාගතුන්ස පෙන්නනවා කම්සප විඳිය යුත්තේ යම් සීමාවකට
අන්නේ සීමාව අපට පෙන්වනවා. මොකද භාගතුන් වහන්සේ ලොකු අධ්‍යයනයක් කරන කෙනෙක්, පූර්ණ අධ්‍යයනයක් කරන කෙනෙක්. විමසා දැනීම පුළුල් නිවැරදි. අන්නේ විමසා බැලීම තුළ උන්වහන්සේ කාමයන්ගේ ආස්වාදයේ ආදීන නිස්සරණය ගැන සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නවා. ඒ අවබෝධය සම්පූර්ණ වීමෙන් තමයි සම්බුද්ධත්වයටපත් වෙන්නේ. ඒතර අපි පිළිගත්තොත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිරිසිදුයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සම්පූර්ණයි කියලා පිළිගත්තොත් අපට බයක් ඇති වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ කිව් දේ බය නැතුව අපි කරනවා. ඒකයි ශ්‍රද්ධාවටපත් වුණ කෙනා නිර්භයයි, බය රහිතයි කියලා කියන්නේ ඒකයි. බලන්න ඒතර බුදුරජාණන් වහන්සේට පෙන්නනවා ආස්වාදයක් තියෙන නිසා කම්සප විඳින්න ආදීනවය තේරුම් ගනිමින්. ඒකල බුදුරජාණන් පෙන්වා දෙන මෙන්න මේ විදිහට. කුමක්ද? කම්සප විඳින්න කියනවා. හැබැයි භයානක ආදීනවය උපදින කම්සප විඳින්න එපා කියනවා. ආදීනවය තියෙනවා ඊටාම භයානක. නිරය ඉපදීම දක්වා භයානක ආදීනව තියෙනවා. කියලා භාග්‍යවතුන් වහන්සේ නිරය ගැන කියලා දෙනවා. പ്രേත ලෝකේ ගැන, තිරිසන් ලෝකේ ගැන, මෙලව දුක් පීඩා මේ සියල්ල ගැන ආදීනව අපට පෙන්නනවා. මෙලවදීම මිසුන්ට බය තැති ගැනීම, කායික දුක්, මානසික දුක්, නිന്ദා ආදී කෙරවලක් නැති ආදීනව තියෙනවා කම්සප නිසා. පරලොවදී പ്രേත ලෝකේ, නිරේ, තිරිසන් ලෝකේ මේ ආදී දුක් සහිත තැන්වල ආදීනව විඳින්න වෙනවා. බොහෝ කලක් ආදීනව විඳින්න වෙනවා. මෙන්න මේ ආදීනව කියලා දෙනවා. කියලා දීලා බුදුරජාණන් වහන්සේට පෙන්වා දෙනවා කාමයන්ගේ ආස්වාදයක් තියෙනවා. අන්නේ ආස්වාදය විඳින්න හැබැයි නිරේගාමි ආදීනවේ ඉපදීමට හේතු වෙන කම්සප විඳින්න එපා කියනවා. නිරේගාමි ආදීනව ඉපදීම පිණිස වෙන කම්සප විඳින්න එපා කියනවා. භාග්‍යතුන් පෙන්වා දෙනවා ප්‍රාණඝාතය කිරීමෙන් කම්සපක් තියෙනවා. හැබැයි ඒක නිරේගාමි ආදීනව ඇති කරනවා. ඒ නිසා ප්‍රාණඝාතය කරන්න එපා කියනවා. සොරකම් කිරීමෙන් කාමභෝග මේ කම්සපක් තියෙනවා. හැබැයි ඒ සැප තිබුණට ඒ නිරේගාමී ආදීනමක් තියෙනවා. ඒ නිසා සොරකම් කරන්න එපා. සොරකම් කළා කම්සප විඳින්න එපා කියනවා. ප්‍රාණඝාතය කළා කම්සප විඳින්න එපා. සොරකම් කළා කම්සප විඳින්න එපා. වැරදි කාම සේවනය කළා කම්සප විඳින්න එපා කියනවා. මොකද එහි ආස්වාදයක් තියෙනවා. නමුත් නිරේගාමී ආදීනමය තියෙනවා. ඊළඟට බොරු කියලා ආස්වාදයක් ලබන්න එපා කියනවා. බොරු කීමෙන් ආස්වාදයක් තියෙනවා. නමුත් ඒකේ නිරේගාමී ආදීනවේ තියෙනවා. ඊළඟට මද්ද්‍රව්‍ය භාවිත කරලා කම්සප විඳින්න එපා කියනවා. එහි නිරේගාමී ආදීනවේ තියෙනවා. කියලා අන් විදිහට භාග්‍යතුන් වහන්සේ බියජනක, බිහිසුණු, බේරෙන්න බැරි මට්ටමේ ආදීනවෙන් අපිව බේරනවා මුලින්. බලන්න බුදුරජාණන් වහන්සේ කොතරම් නිර්වුල්ව, කොතරම් සානුකම්පිකව, කොතරම් හිතයිසීව, කොතරම් මානුසිකව, කොතරම් හිතානුකම්පීව අපට ධර්මයේ කියලා දෙනවද? අම්මා කෙනෙක් පහසුවෙන් අප පෝෂණය කරන්න වගේ බුදුරජාන් වහන්සේ අප පෝෂණය කරන විදිය බලන්න. අපිට කියනවා බය නැතුව හොඳට කායම බීම කන්න කියනවා. හොඳට ඇඳුම් පැළඳුම් අඳින්න කියනවා. ආභරණ ආයිතම් පළඳන්න බය වෙන්න එපා කියනවා. ගේ දොර ඉඩ කඩම හදාගන්න කියනවා. භවභෝග සම්පත් හදාගන්න, ළමයිලා අපිට හදන්න ඕන. ඒ කම්සප විඳින්න ඕන. හැබැයි ප්‍රාණඝාතය කරලා කම්සප විඳින්න එපා කියනවා. සොරකම් කරලා කම්සප විඳින්න එපා. වැරදි කාම සේවනය කරලා කම්සප විඳින්න එපා. බොරු කියලා කම්සප විඳින්න එපා. මද්ද්‍රව්‍ය මේ භාවිත කළා ඒවා ඇසුරු කරන් කම්සප විඳින්න එපා. ඒ විදිහට නිරේගාමී වන බිහිසුණු විදිහට බේරෙන්න දුෂ්කර විදිහේ ආදීනව සහිත කම්සප විඳින්න එපයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒතර බලන්න අපිට ආරක්ෂිත තැනක් අපිට පෙන්වනව නේද? ආරක්ෂිත තැනක් අපිට පෙන්වනවා. මෙන්න මේ දක්වා ඔබට ආරක්ෂිතයි. මේ ජීවිතයේ ආරක්ෂාව තියෙනවා. මේ දක්වා සුවෙන් ඉන්න බය වෙන්න එපා කියනවා. ඒතර අපිට බයක් නැහැ නේද? කවුරුත් තහනම් දැන් බුදුරජාණන් වහන්සේ තහනම් කළා තියෙනවා ඔබට ප්‍රියමලාප මේ දේවල් කරන්න. ප්‍රිය රූප බලන්න, ප්‍රිය දේවල් අහන්න තහනමක් නැහැ. එහෙම අන්තයකට ගෙනියලා නැහැ භාගතුන් වහන්සේ ශ්‍රාවකයාව. අවබෝධයක් කරාගෙන එනවා. තෝර ගැනීම අප සතුයි. අපේ සීමාව පෙන්වනවා. මෙන්න සීමාව. කුමක්ද සීමාව? ප්‍රාණඝාතය නොකොට, සොරකම් නොකොට, වැරදි කාම සේවනයේ නොකොට, බොරු නොකිය, මද්ද්‍රව්‍ය භාවිත නොකර කම්සප විඳින්න. කොහොමද කම්සප විඳින්නේ? දහඩිය මහන්සියෙන්
උත්හාන වීරියෙන් භවභෝග උපයන්න ඕන. ඒ සඳහා පෙන්වනවා ගොවිතැන් කරන්න පුළුවන්, සූළු එළඳාම් කරන්න පුළුවන්, එතන රජයේ සේවා කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තියෙනවා කියලා භාගතුන් පෙන්වනවා මේ ලෝකේ. තියෙනවද නැද්ද? තියෙනවා. ඒතර ඒව කරනකොට අර භයානක ආදීනව තියෙන සහිත කම්සපෙන් ඈත් වෙලා කරන්න පුළුවන් නේද? පුළුවන්. බලන්න ජීවිතේ කොච්චර පහසු කරනවද අපිට? අපි අමාරුවේ දාන්නේ නැහැ නේද? නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරව අපව යොමු කරන ඇතැම් අය අපට කනබුන දේ උපදව ගන්නත් සොරකමට පොළඹවනවා. සතුන් මරන්න පොළඹවනවා. වැරදි කාමසේනට පොළඹවනවා. මද්ද්‍රව්‍යයට පොළඹවනවා කියන ඔබ විනෝදයට පත් කරනවා අපි. ඔබ සතුරු කරනවා කියලා කියන මිනිස්සු ඉන්නවා ලෝකෙනේ. ඔබ නිදහස් කරනවා. ඔබට විනෝදය ඇති කරනවා කියලා මිනිස්සුන් අපට කියන අය ඉන්නව නේද? එහෙනම් මේ කාමයන් අගය කරන ලෝකය, කාමයන් වර්ණනා කරන ලෝකය අපව ඇස් බැඳලා උගුලකට ගෙනියනවනේ නේද? කාමයන්ම අගය කරන, කාමයන්ව වර්ණනා කරන, කාමයන්ට ප්‍රශංසා කරන මේ දියුණුවේ සම්මත ලෝකය අපගේ ඇස් බැඳලා, අප මුලා කළා, අප රවටලා, අප දුක් පීඩාවලට ඇදලා දානවා. මෙලව පරලොව දෙලොවෙහිම දුකට අප ගොදුරු කරනවා. මක් නිසාද? ඔවුන් ලෝකය ගැන දන්නේ නැති නිසා ඔවුන් තුල සැබෑ හිතානුකම්පාව නැහැ. ඔවුන් ලෝකයේ දැන දන්නේ ඩිංගයිනේ පොඩ්ඩයි දන්නේ. ඒ නිසා ඔවුන් ළඟ තියෙන හිතානුකම්පාව කුසල් නැහැ. ඒකෙහි සැබෑවක් නැහැ. ඔවුන් ළඟ තියෙන හිතානුකම්පාවක්. අපි අනුකම්පාවෙන් තමයි ඔයගොල්ලෝ ගෙනියන්නේ. නමුත් ඒක ඇත්ත නෙවෙයි. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ ත්‍රවටිලා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරුණු අවබෝධයෙන් යුක්තයි. පුළුල් අවබෝධයෙන් යුක්තයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඇත්ත ඇතිසටියෙන් දන්නවා. කුමක්ද මේ කාමයන්ගේ ආස්වාදයක් දන්නවා, ආදීනවයක් දන්නවා, නිස්සාරණයක් දන්නවා. ඒ නිසා භාගතුන් වහන්සේ අපව රවටන්නේ, අප මුලා කරන්නේ, අප නිවැරදි තැන පිහිටවනවා. කොහෙද පිහිටවන්නේ? සීලෙහි පිහිටවනවා. අපි තෙරුවන් කෙරෙහි පිහිටියොත් තෙරුවන් අප සීලෙහි පිහිටවනවා. අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිහිටියොත්, අපි බුදු සරණ ලබා ගත්තොත් බුදුරජාණන් වහන්සේ අපව පිහිටවනවා සීලෙහි. අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොපිහිටා අපට සීලෙහි පිහිටන්න බෑ. මක් නිසාද? බුදුරජාණන් වහන්සේ තමයි අප සීලෙහි පිහිටවා තිබෙන්නේ. ඒ සීලය අපි નિરાයාසයෙන් පිහිටනවා. අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිහිටනවා නම්, බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපි පිළිගත්තොත්, තේරුම් ගත්තොත්, ඒකාන්තයෙන් ඒ ශ්‍රද්ධාවන්ත කෙනා අත්හැලිය යුතු අන්ත දෙකෙන් නිදහස් වෙලා මධ්‍යම ප්‍රතිපදාවට, මැදුම් පිළිවෙතට පැමිණෙනවා. ඒ මැදුම් පිළිවෙතෙහි පිහිටවන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අපව පිහිටනවා, උපාසකයව පිහිටනවා සිල්පද පහක. ප්‍රාණඝාතය අතහරින්න කියනවා, සොරකම අතහරින්න කියනවා, වැරදි කාමසේවන අතහරින්න කියනවා, බොරු කීම අතහරින්න කියනවා, මද්ද්‍රව්‍ය භාවිතය අතහරින්න කියනවා. ඒතකොට ඒකට කියනවා තිසරණ සහිත සීලය කියලා කියනවා. ඒවටම තමයි සෝතාපට්ටි අංග කියලා කියන්නේ. ඒතකොට ඒ තිසරණ සහිත සීලයේ පරිපූර්ණ වශයෙන් පිහිටපු කෙනා තුනේ අංග හතර තියෙනවා. ඒවට සෝතාපට්ටි අංග කියන්නේ. ඒ නිවන් මඟ, ඒ මැදුම් පිළිවෙත. ඒ අන්ත දෙකේ නෑ. අන්න ඒ වගේ ඒ විදිහට ධර්මයට පැමිණි, ශ්‍රද්ධාවට පැමිණි, මාර්ගයට පැමිණි බුදුරජාන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් යුක්ත කෙනා තෙමඟුල සිහි කළොත්, තෙමඟුල සමරනවා නම් කොතරම් ශ්‍රේෂ්ඨ විදිහට ඔහු තෙමඟුල සමරාවීද? ඔහු කාමයන්හි අන්තයට, කම්සප කියන ඒ අන්තේ නොගිලි, අනිත් අන්තයේ නොගිලි මැදුම් පිළිවෙතේ සිට තෙමඟුල සමරන්න ඔහුට පුළුවන්කමක් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අප තිසරණේ පිහිටියාම බුදුරජාණන් වහන්සේ අප සීලෙහි පිහිටවනවා. සී පිහිටවලා තියෙනවනේ දැන් නේද? ඒතර අපි තිසරණ සහිත සීලයේ අපි පිහිටනවා. තිසරණ සහිත සීලයේ යමෙක් පිහිටනකොට, කියන්නේ ශ්‍රද්ධාවෙන් යුක්තව සීලෙහි පිහිටනකොට අන්ත දෙකෙන් ඈත් වෙලා මධ්‍යම ප්‍රතිපදාවට එනවා. ඒතර උපාසක උපාසිකාවන්ට පංචශීලයත්, නිති පංචශීලයත්, උපෝසතේට රහතන් වහන්සේ අනුකරණය කරමින් අටසිල් සමාදන් වීමත් එයාගේ මැදුම් පිළිවෙතට අයිති. ඒකට තමයි සීලය කියලා කියන්නේ. ඒතර ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා සීලය කියන මාර්ගයට එනවා. ඒතර ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා පිළිගන්නවා දුකෙන් නිදහස් වෙන මාර්ගය මෙයයි
කුමක්ද සීලය? ඒතර ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා ඒ සීලය සම්පූර්ණතරපත් කරගන්නකොට කාමයන් කියන අන්තයට යන්නේ නැහැ. කාම සුකල්ලිකාණෝ කියන අන්තයට යන්නෙත් නැහැ. අත්කලන මත යෝගයේ කියන අන්තයට යන්නෙත් නැහැ. ඔහු මැද හිටිනවා. ඒතර ඔහු කම්සප අත්හරින්නේ කොහොමද? ආස්වාදයේ විදිහට දැනගෙන ආදීනව දැනගෙන ඔහු නිස්සරණයට පැමිණෙනවා. ඔහු නිරේගාමී අකුසල් අත්හැරෙන ඔහු තුලින් පංචශීලය ආරක්ෂා වෙනවා. දුස්සීල භාවය නැති වෙලා යනවා. ඒතර ඔහු තුලින් නීවරණ බැහැර වෙනවා. ඒ දුස්සීල භාවයට ඔහුගේ හිතේ කැමැත්ත නැහැ. දුස්සීල භාවයට කැමැත්ත තියෙන තාක් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද ආදී නීවරණ වලට ගොදුරු වෙලා යනවා. කාමයන්ගෙන් ඈත් වෙලා මධ්‍යම ප්‍රතිපදාවට එන කෙනා දුස්සීල භාවයට යන්නේ නැහැ. නීවරණ පෝෂණය වෙන්නේ නැහැ. නීවරණ නිදහස් වූ සිත බුදුරජාණන් වහන්සේ කෙරෙහිම නැමී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වූ ධර්මයේ කෙරෙහි නැමී තිබෙනවා. ඒ ධර්මයේ සිහි කරගන්න උට පහසුයි. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරගන්න පහසුයි. භාගතුන් වහන්සේ පෙන්වූ භාවනාවන් අද සිහි කරගන්න පහසුයි. ආන් මේ විදිහට සිහි කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වූ විදිහට සිහි කරනකොට ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ආන් මේ සිහි කිරීමෙන් යුක්තව ඉන්නකොට සිත ඒ කුසල් අරමුණේ පිහිටනවා. ඒකට කියනවා සමාධිය කියලා. සීලෙන් යුක්තව වාසය කරනකොට සමාධිය ඇති වෙනවා. අන්ත දෙකෙන් ඈත් වෙලා මැදුම් පිළිවෙතේ ඉන්න කෙනා තුළ ඒ ඇති වෙන සමාධිය පිරෙන්නේ නැහැ. ඔහු දන්නවා සීලයත් නිවන් මඟ, සමාධියත් නිවන් මඟ. ඒ විදිහට දන්නකොට ඔහු දන්නවා සීලය, සමාධිය, ප්‍රඥාව කියන්නේ නිවන් මඟයි කියලා දන්නවා. මක් නිසාද? බුදුරජාන් වහන්සේගේ අවබෝධය ඔහු පිළිගන්නවා, ශ්‍රද්ධාව තියෙනවා. එතකොට ඒ ශ්‍රද්ධාවෙන් යුක්තව සීල, සමාධි, ප්‍රඥා කියන්නේ නිවන් මඟයි කියලා දන්නකොට ඒක ප්‍රඥාව බවට පත් වෙනවා. ඒතර ඔහු තුළ ශ්‍රද්ධාවක් තියෙනවා, සීල, සමාධි, ප්‍රඥා කියන අංග තුනම තියෙනවා. දැන් ඔහු මැදුම් පිළිවෙතෙහි මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටලා ඒතර අත්හැල යුතු අන්ත වලින් ඔහු මැදට ඇවිල්ලා අර අන්ත දෙකට ඔහු කවදාවත් යන්නේ නැහැ. කාමයන් මත අසරණ වෙන්නේ නැහැ. කාමභෝගී ලෝකයේ කෙසේ කඩන් වැටුණත් ඔහු තුල අසරණ භාවයක් ඇති වෙන්නේ නැහැ. දැන් බලන්න මේ කාමභෝගී ලෝකයේ කඩන් වැටුණා. පුංචි කලකින් කඩන් වැටුණා. ඊටාම සුළු කලකින් අතිශය දියුණුයි කියලා සම්මත පිළිගත් කාමභෝගී ලෝකේ කඩන් වැටුණා. මිනිස්සු විලාප දෙන්න පටන් ගත්තා. මහා බල සම්පන්න ධනවතුන්, බලවතුන් අඬා වැළපෙන්න පටන් ගත්තා. ශෝක කරන්න පටන් ගත්තා. මරණයටපත් වුණා බල සම්පන්න මිනිස්සු. එතකොට අපේ රටවල් වල පවා ඒ බිය ශෝකයෙන් වෙලා ගත්තා. අද මේ උතුම් තෙමඟුල සීකරද්දී පවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමටපත් නොවුණු අය ඒ තම තමන්ගේ ගෙවල් වලම හිරකාරව බවට පත් වෙලා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමටපත් වුණ කවුරුත් හිරකාරව වෙන්නේ නැහැ කොහෙවත්. හිරේවත් හිරකාරව බවට පත් වෙන්නේ නැහැ සද්ධාවටපත් වුණ කෙනා. නමුත් සද්ධාවෙන් තොර අය තම තමන්ගේ නිවසේම අද හිරකාරව. මක් නිසාද? ඒගොල්ලෝ හිතනවා අපිට වෙසක් නැහැ කියලා. මොකද ඒගොල්ලෝ හිතපු නිදහස තියෙන තොරන් බලමින්, කූඩු බලමින්, කාමභෝගී ලෝකයේ නිදහස් කියලා හිතපු කෙනාට කාමභෝගී ලෝකේ කඩන් වැටුනහම අද තියෙන විලාප දීමක්, ශෝක කිරීමක්, එහෙම නැත්නම් සාප කිරීමක්, එහෙම නැත්නම් අනා බැලපීමක්, එහෙම නැත්නම් කම්පා වීමක්, ප්‍රාර්ථනා කිරීමක්, උයාපු දේ කාගන්න බැරි වීමක්, උයා ගන්න බැරි වීමක්, එහෙම නැත්නම් කඩවල් වහයිද බඩු නැති වේද කියලා බය තැති ගැනීමක්, බඩු පොදි බැඳි ගැනීමක්. ඒ වගේ අසරණ බවක් විතරයි මේ කාමයන් මත, කාමයන් නිසා අපට උරුම වෙලා තියෙන්නේ. අප මුලා කළ කාම ලෝකයේ සැනකින් කඩා වැටිද්දී කාමයන්ට ගොදුරු වී සිටි ශ්‍රද්ධා අහිමි වූ මිනිසුන් ඒ කඩන් වැටුණු කාම ලෝකයට යට වෙලා පීඩාවටපත් වුණා. අද තම තමන්ගේ ගෙවල් වලම හිරකාරෝ වෙලා පීඩාවටපත් වෙලා ඉන්නේ මේ හීන ලෝකයට ගිලලා යන්න නැහැ කියලා ශෝකයෙන්. ඉතින් ඒ නිසා එහෙම ඒ විදිහට මේ කාමයන්ට යට වුණ මිනිසුන් විදිහට ලෝකේ කොතරම් ශ්‍රේෂ්ඨ දෙයක් වුණත් ශ්‍රේෂ්ඨ විදිහට සමරන්න බෑනේ නේද? ඒ නිසා මේ ලෝකේ ශ්‍රේෂ්ඨම දේ බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල. ඒ ශ්‍රේෂ්ඨ වූ දේ සමරන්ට ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයන් බිහි වෙන්න ඕන. ඒ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ මේ තෙමඟුලේ අර්ථය, ඒ ශ්‍රේෂ්ඨ වූ තෙමඟුලේ අර්ථය අප දැනගත යුතුයි. ඉතින් මම මේ කෙටියෙන් ඔබට සිහි කළේ අප සමරන්නේ කුමක්ද? කෙසේ සැමරිය යුතුද? ඒ සැමරීම ශ්‍රේෂ්ඨත්වයක් අප ලබා දෙන්නේ කොහොමද කියලා දේ තමයි අපි පොඩි වෙලාවකින් කතා කළේ. ඉතින් ඒ නිසා අප ඔබට
කියන්න කැමති මෙතෙක් ජීවිතේ අප හිතන්නේ අපි කල්පනා කරන දැන් ඔබ ගත්තත් අවුරුදු 20ක් 30ක් 40ක් ඇතැම් විට 50ක් ඊටත් වඩා වැඩි කාලයක් ඇතැම් අවුරුදු 60 70ක් වෙසක් සමරලා තියෙනවා නේද? වෙසක් කූඩු හදලා ඇති අවුරුදු 60 70ක් වෙසක් කූඩු බලලා ඇති අවුරුදු 60 70ක් තොරම් බලලා ඇති අවුරුදු 60 70ක් බලපු තොරණ ගැන කතා කරලා ඇති අවුරුදු ගාණක් නේද? නමුත් අපි කලේ කුමක්ද? කල යුත්තේ කුමක්ද කියලා අපට හොඳ වැටහීමක් තිබුණා කියලා අපට හිතන්න අමාරුයි. ඒ නිසා අපි අද මේ කතා කළ දේ ඔබට ඔබේ දැනුම පිරිසුදු කරන්න, ඔබට නිවැරදි මාර්ගයේ දැක ගන්නට උපකාර වෙයි කියලා අප පිළිගන්නවා, විශ්වාස කරනවා. අපි හිතනවා, ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා, අපි සෙත් පතනවා ඔබට ජීවිතයේ ඉතුරු කාලය හිස් නොවන විදිහට තෙමඟුල සමරන්ට, අර්ථවත් විදිහට තෙමඟුල සමරන්ට අද ඔබට පුළුවනි. අද මේ අප තාමත් සමරන්නේ ලෝකේ පරම ගම්භීරත්වයට පාත්‍ර විය යුතු පාත්‍ර වන අතිශය ශ්‍රේෂ්ඨ වූ සිදුවීම් 3ක් වන අපගේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, සම්බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම කියන ඒ උතුම් තෙමඟුල සමරමින් අපි සිටින්නේ. ඒ උතුම් තෙමඟුල ශ්‍රේෂ්ඨ විදිහට සමරන්න පුළුවන් ආකාරය ගැන ඉතා ස්වල්ප විදිහට අපි කරුණු කියා දුන්නේ. ඒ ස්වල්ප කරුණු ඔබේ ජීවිතයට ආලෝකයක් ලබා දෙයි කියලා අපි පිළිගන්නවා. අපි ඔබ සෙත් පතනවා අද උතුම් තෙමඟුල ශ්‍රේෂ්ඨ විදිහට සමරන්ට ඔබ සියලු දෙනාට භාග්‍ය උදා වේවා.